මහා සඟන එවෙහෙර තුරු රඳන සිවුරු පැහැදිවුණු කර නිරතුරු රඳන සොඳුරු පිපි නිමල් මල් කැන් සැදි නඳන රුසිරු ඇසල තුරු බබලයි නොයෙක් තැන කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බඹරුන් රොනට වඩිනවා රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කරදර දෙනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බඹරුන් රොනට වඩිනවා. අයිබෝන් කවිය කියලා කියන්නේ ඉතිහාසීය පුරුද්දක් සාම්ප්‍රදායික වින්දන හුරුවක්. ඔබට මට අපි හැමෝටම තියෙනවා කවිය පිළිබඳව වෙනමම වූ කියවීමක්. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ අත්දැකීමක්, වෙනස්ම වූ කියවීමක්. සමහර වෙලාවට කෙනෙක් කවි විචාර පූර්වකව කියවනවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් සංවින්දන ශක්තිය ඔස්සේ කවි කියනවා වෙන්න පුළුවන්, කවි අහනවා වෙන්න පුළුවන්. කොමුණත් මේ විචාර පූර්වක බවයි අර සංවින්දන ශක්තියයි අතර, සංවින්දන ශක්තියයි අතර පාලමක් ගොඩන ගන්න පුළුවන් නම් එතන තමයි කවියාගේ අරමුණ සාක්ෂාත් කරගත්ත තැන බවට පත්වන්නේ. අපි උත්සාහ කරන්නේ කවි 10ට ගී 10ක් වැඩසටහනේදී මෙන්න මේ පාලම ගොඩන ගන්න. කවියක් දිහා විචාර පූර්වකව බලන සුලවතෙක්, ඒ වගේම කවි රස විඳින රසවතෙක්, මේ දෙදෙනා එකට එකතු වෙන තැනයි කවි 10ට ගී 10ක් වැඩසටහන. අද කවි තෝරන්නට අපි ඇරයුම් කළේ අපේ රටේ ඉන්න බොහොම දක්ෂ නිර්මාණකරුවෙක්. හැබැයි දක්ෂතාවයට මුහුණින් ජනප්‍රිය වීම අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. ඔහු මුහුණු ජනප්‍රිය කරවන දේවල් ලියන කෙනෙක්. අයිබෝන් චාමර. චාමර පොඩි තුවක්කු. චාමර අපේ රටේ ඉන්න දක්ෂ තිරපිටපත් රචකයෙක්, ඒ වගේම නිර්මාණකරුවෙක්. විවිධ ක්ෂේත්‍රගතව තම ප්‍රතිභාවන් පළ කරන යෞවනෙක්. ඉතින් ඒ නිසා මං හිතනවා අපිට ඉතාම හොඳ සාරවත් කතා බහකට යන්න අවශ්‍ය කරන බිම්පල සෙවලන්න ඔබට පුළුවන්කම ලැබේවි කියලා. දැන් කවිය සහ කලාව ඔබට විෂය වෙන්නේ කොහොමද? ඒ වගේම කවිය කලාව තෝරාගෙන ඒ ඔස්සේ ඔබේ ජීවිතය ඉදිරියට ගෙනියන්න කල්පනා මැවෙන්නේ ඇයි? මේ ආදී වූ දේවල් ඔබට ඕනෑ තැනකින් පටන් අරගෙන කියන්න පුළුවන්. කවිය මේ විශේෂයෙන්ම තිරපිටපත් රචකයෙක් විදියට මට ලොකු සම්බන්ධයක් ගොඩනගනවා. ඒක තමයි මම මේ තිරපිටපතක් ගත්තහම ඉතා මේ ලස්සනට දෙබස් ලියන්න, දෙබස් රයිම් කරන්න මම නිතරම පාවිච්චි කරන්නේ කවි. උදාහරණයක් කිසියම් තිරපිටපතක් ලියනකොට මගේ මේසුඩ අනිවාර්යයෙන්ම කවි පොත් 4ක් තියෙනවා. මොකද ඒ කවි පොත් වලින් අපිට පුදුම විදියට භාෂාව හරිම ලයාත්මක විදියට අපිට ඕන සමාජ පණිවිඩේ මිනිසුන්ට දෙන්න පුළුවන් දෙබස හදා ගැනීමේ මහඟු හයියක් සපයන. ඒ හින්දා ඉතින් බහුලව වෘත්තීයම තිරපිටපත් රචකයෙක් විදියටත් නිර්මාණකරුවෙක් විදියටත් කවිය මට සෑහෙන්න ළඟයි ඒ කාරණෙත් එක්ක. එතකොට දැන් ළඟදි කරපු නිර්මාණ නම් වලින් කිව්වොත් දැන් මම එකක් කියන්න. දැන් කෝබියෝ අපි හැමෝම බැලුවා. කෝබියෝ එක ඔබ වැඩ කරා. එතකොට තව ළඟදි වැඩ කරා මම කරා ළඟදී අවසානට මගේ ගියා කණාම් මෙදිරියෝ කියලා ඩ්‍රාම එකක්. ඒක මේ පරිසරය සම්බන්ධව කතා කරන එකක්. ඊට අමතරව මම කරා මේ භවාන්තර කියලා, ඒකට තමයි මට රාජ්‍ය සම්මාන හිම හම්බ වෙන්නේ. ඊට අමතරව මම ප්‍රාණ කියලා ටෙලිග්‍රාම එකක් ලියලා තියෙනවා. ඒක මේ තමයි මේ
ඔය ජෝතිෂ්‍ය සහ මේ දේවල් එක්ක ග්‍රහතාරකා එක කොහොමද මිනිස්සුන්ගේ කියලා. එහෙම ඉතින් වෙනස් වෙනස් මාතෘකා තමයි මම නිතරම කරන්නේ ආදර කතාවලට වැඩිය. ওই ටික තමයි ඉතින් මේ මෑත කාලේ ගියපේව තියෙන්නේ. මොකද එහෙම අහන්න හේතු උනේ මේ කවි තෝරනකොට අර වෙනස් මිනිස්සෙක් ඉන්නකොට රස විඳින ඔබට හරි පහසුයි. මම හිතනවා ඔබ ඔය අසුනේම රැඳෙන්න ඕන කියලා. ඒට සාක්ෂි මම පළවෙනි කවියෙන්ම අරන් දෙන්න ලෑස්තියි. අපි යමු පළවෙනි කවියට. හොඳයි. මම තෝරගන්නේ පළවෙනි කවිය හැටියට තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ සැලෙන සංදේශ කවියක්. කවිය තමයි පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් පරව තඹර පෙති ගිලිදිය තලා පිටින් තරව සිහි ඇතුව පරතෙරට යන අටින් කරව සකි පියාසර කොන්ත ගන්තොටි. තොටගමුවේ මේ රාහුල හාමුදුරුව ගත්තට පස්සේ උන්වහන්සේ තමයි මගේ ජීවිතේ කවියෙක් විදිහට මම ඉතාම තදින් ආදරය කරන ඒ වගේම මම කැමති කවියක්. දැන් ඔය මම වැඩිපුරම තිරපිටපත් රචකයෙක් විදිහට මම ගොතන්නේ අපේ තියෙන ජීවිතේ නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ රූපමය විදිහට. මම ලියන්නේ රූපයයි. එතකොට අපි ගිහිල්ලා වෙන වෙන රටවල් වල අපි වැඩ කරන වෙන වෙන රටවල ආකෘති අපි ඉගෙන ගන්නවා මේ හැම එකම ඇතුලේ. හැබැයි අපිට මිස් වෙච්ච කෑල්ලක් තියෙනවා. අපේ සංදේශ කවිය හරිම ලස්සනට මෙන්න මේ රූප රචනාවත් එක්ක මෙන්න මේ ගැඹුරු ජීවිත රචනාවක් කරලා තිනවා. රාහුල හාමුදුරුවෝ කියන මේ කාරණාව මට හරි අපූර්ව වෙන්නේ මේ කවිය අපි ඉස්කෝලේ යනකොට අපිට ඉගෙනුවා. අපිට ඉගෙනුවා යහළුවා හඳේලිය වැටලා තිනවා, කුමුදු මල් පිපෙනවා. පිපෙනකොට උදේ පිපිච්ච මෙහෙම මල් පරවෙල යනවා. ඒ හින්දා ඒක බලාගෙන ඔයා පරතරට යන්න. ඔයා මේ ගඟෙන් එතර වෙන්න. ඔයාගේ මේ සංදේශය අරගෙන යන්න කියලා. හැබැයි ජීවිතේ පහුකාලීනව අපි මේක ගැන බලද්දී, අපි මේක දකිද්දී අපිට තේරෙනවා රාහුල හාමුදුරුවෝ ඊට වැඩිය ලස්සන ලොකු කතාවක් අපිට කියලා තියෙනවා. ඒක විග්‍රහ කරෝතින් හඳ. ඉරේ ආලෝකය ගත්තට හඳ තමයි මේක ජීවය පවත්වාගෙන යන්නේ. රාහුල හාමුදුරුවෝ තෝරගන්නේ සැලලිහිණියේදී සැලලිහිණිය කියලා කියන්නේ මේ පක්ෂීන්ගේ ලෝකෙ ඉන්න කාම සත්වයා. එහෙම නැත්නම් ලෞකිකම සත්වයා. ලස්සනම සත්වයා. එතකොට එයාට කියනවා බලන්න යාළුවා මේ වඩදිය බාධිය ඇති කරන මේ ලෝකේ දැන් ඔය අපි දන්නවා දැන් බීජ පැලවෙන්නේ හඳේලියට. හඳේලිය නැති දවස් වලට ගස් කපලා වතුරේ දැම්මොත් තමයි ඒ ගහට ගුල්ලු ගහන්න නැත්තේ. ඒතකොට ඉර වගේම සැලකිය යුතු ලොකු කාර්යභාරයක් කරන කෙනෙක් තමයි හඳ. ඉර වගේම අපිට හඳ නැතුව පවතින්න බෑ. ඉතින් අන්න ඒ ජීවය හරියට මේ සසර වගේ. හරියට මේ භවය වගේ. ඒතකොට මේ ජීවය පවත්වාගෙන යන හඳ වැටලා තිනවා වතුරට. ඒ වතුරට වැටලා තිනකොට පුංචි කුමුදු මල් පිපෙනවා. කොහොමද? උදේ මේ වෙච්ච කියන්නේ උපත එක්ක විපත ගේනවා. උදේ පිපුණු නෙළුම් මල් පරවෙල පාවෙල යනවා. හැබැයි මේක චක්‍රයක් කියන එක රාහුල හාමුදුරුවෝ අපිට මේක ඇතුලේ කියනවා. ඒක ලෝකේ තියෙන ඕනෑම දෙයකට දාලා අපිට ඇනලයිස් කරන්න පුළුවන්. හරියට දැන් ලොකු ව්‍යාපාර කඩා වැටෙනකොට පොඩි ඒවා නැගිටිනවා. පොඩි ඒවා වැටෙනකොට ආපහු ලොකු ඒවා නැගිටිනවා. ඒ වගේ. එතකොට එයා කියනවා මේක තමයි මේ සංසාර චක්‍රේ හැටි යාළුවා. එතකොට දැන් අපි හිතනවා මේ හැමදේම අනිත්‍යයි. දැන් අපේ රටට උනේ අපි තේරවාදී බුදුදහමත් එක්ක සංවර්ධනය වෙච්ච සංස්කෘතියක් අපිට තියෙන්නේ. ඒතකොට අපි නිතරම හිතාගෙන මේ හැමදේම අනිත්‍ය නම් මේ හැමදේම නැති වෙන සුළු නම් මොකටද අපි මේ දේවල් කළා? අපිට පුරුදු කරන්නේ එහෙම. අපිට ඇහෙන්නේ එහෙම. හැබැයි ඒක ඇතුලේ රාහුල හාමුදුරුවෝ කියනවා මේක තමයි යාළුවා වැඩි. මේක නවත්තන්න බෑ ඔයාටයි මටයි. හැබැයි ඔයාට වැඩක් තියෙනවා. ඔයා ආපු ඩියුටියක් තියෙනවා. මේ ඇත්ත දිහා බලාගෙන ඔයා යන්න ඔයාගේ මේ ඩියුටිය කරන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. හැබැයි අපි කරන්නේ දැන් කලකිරිලා අතරලා දානවා මිසක් අපිට નિયમિત පැවරුණු රාජකාරී අපි කරන්නේ නැහැ. මේ කවිය කියද්දි මට මතක් වෙන සින්දුව තමයි මහගමසේකරයන්ගේ. රාහුල හාමුදුරුවෝ වුණාට පස්සේ මගේ ජීවිතේ මගේ වැඩි ආදරයක් දිනාගත්ත කවියා මහගමසේකර. එතුමා කියන හරි ලස්සන කතාවක්. එතුමා එක සැරයක් ගුවන් යානයක යනකොට එතුමා දකිනවා ගුවන් යානයේ කවුළුවෙන් වලාකුළු වලට ඉර වැටිලා ඒ තියෙන ලස්සන.
තොර යා කියනවා මේ අරුණු වලා රන්සලු පැටලේ ඒ වචන පේලියට මේ ගුවන් යානයේදී ආවේ කියලා කියනවා. ඒකට තමයි යා ලියන්නේ සිරිපා පියුමේ රොන්සුණු තැවරේ කියලා. මේ කවිය ඇහෙන හැම වෙලාවකම මේ සින්දුවත් මට මතක් වෙනවා. මේ සින්දුව ඇහෙන හැම වෙලාවකම මේ කවියත් මට මතක් වෙනවා. එහෙනම් මම තෝරගන්නවා සිරිපා පියුමේ රොන්සුණු තැවරේ ගීතය මේ කවියත් එක්ක. මහාකවි කාලිදාස මේඝදූතයෙන් නරඹපු චාරිකාව විවිධ තැන්වල අපිට හමු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ පළවෙනි පාලි සංදේශය මානාවුලු සංදේශය පවා ලියවෙන රටක්. ඉතින් ඒ නිසා අපිට තියෙනවා මහ පුදුම සාහිත්‍යාත්මක වටිනාකමක් මේ පොළවට. මේ කවි රොන්සුණු තැවරුණු තැන් සිහිපත් කරලා ඔබ අපිට ගීමල් පුබුදන පාරක් විවර කරලා දෙනවා. අපි පළවෙනි කවියේ පළවෙනි ගීතය අහන්නට යමු. සිරිපා පියුමේ රොන්සුණු තැවරේ ගිඹන් නිවන පවන් හමා නිවී පහන් වීලය සැනහේ නිවන් දොරට මග පානා සමනොල රන් කොත මුදුනේ වැන්ද පියන්සේ අරුණු වලා රන්සලු පැටලේ අද කිමිදේ ලෝතුරු සුවදේ කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී පාවියයි නිසංසලේ මහා රාතුන් වැඩි මග ඔස්සේ වලා අතුල කඳු වැටි අතරේ සිරිපා පියුමේ රොන්සුණු තැවරේ ගිමන් නිවන පවන් හමා නිවී පහන් වීලය සැනහේ නිවී පහන් වීලය සැනහේ අද කවිදහයට ගීදහයක් වැඩසටහනේ සංගීතය සපයන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම. හේමන්ත හපුආරච්චි නෝකාහන්ගමගේ ගැයුම් අපට රස කල්පනා මවනවා. චාමර හපන්ගම සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. අපි කවි තෝරන්නට අද චාමර කොඩිතුවක්කු අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඊටම දක්ෂ නිර්මාණකරුවෙක්. ඉතින් ඔහුත් එක්ක මේ අර
සිතුවම් මැවෙන කවි බොහෝ වෙලාවට ඔබ තෝරගන්නේ. සාහිත්‍ය අපේ ජීවිතවලට සමීප කරන්න නිර්මාණකරුවන්ට තියෙනවා ප්‍රබල වගකීමක්, විශේෂයෙන් තරුණ නිර්මාණකරුවන්ට. ඒ වගකීම ඉතාම දුෂ්කර මගක් ඔස්සේ අරගෙන යන නිර්මාණකරුවෙක් විදියට ඔබ තෝරා දෙන කවි එක්ක අපිට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. මම හිතනවා දෙවෙනි කවියත් හරිම ප්‍රබලයි. මොකද කෙටි කවි හරි ප්‍රබලයි. මේ කවිය නැටි තිබුණ නම් අපිට වනලම කැඩිලා මෙලහට. ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටු ටැටු පොතේ කවියක්. මේ කවිය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි නිර්මාණ ශිල්පියෙක් හැටියට, විශේෂයෙන්ම මේ රචකයෙක් හැටියට මේ මොහොතේ මට තියෙනවා අපි දැන් ජීවත් වෙන සමාජය ගැන ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි මෙන්න මේ කවියෙන් කියවෙන ප්‍රශ්නේ. නැට්ට තියෙන මනුස්සයට කොන්ද කෙලින් නැහැ. එයා අනිවාර්යෙන් අපි දන්නවා නැටි තියෙන සත්තුන්ගේ කොන්ද තියෙන ඍජු එහෙක නෙමෙයි. එතකොට ඒ කොන්ද නැහැ අපිට. එතකොට කවිය කියනවා හරි ලස්සනට, නැටි තිබුණා නම් අපිට වනලම කැඩිලා මෙලහට. කතාව තමයි මේ කියද්දි මට මතක් වෙනවා හරි අපූර්ව අවස්ථා කීපයක්. ඒ තමයි උදාහරණයක් විදිහට අපි බොහෝ දේවල් ප්‍රශ්න කරපු සමාජයක්. අපි දේවල් පුරුදුනේ, අපිට මතකයි අපි දේවල් පුරුදුනේම ප්‍රශ්න කළා. අපි උපන්න තැන ඉඳලා අපි පොඩි කාලේ අපි දන්නේ නැති දේවල් 100,000 වාරයක් අහලා කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපි අරගෙන යන්නේ පාසල් අධ්‍යාපනයේට. පාසල් අධ්‍යාපනයේට අරගෙන යන තැන ඉඳලා මට තියෙනවා ලංකාවේ පාසල් අධ්‍යාපනයේ සම්බන්ධ වජිරයේ පොඩි වේදනාවක්. ඒක හේතුව මම පාසල් අධ්‍යාපනයේ මගින් පැනපු මිනිහෙක්. මං අද ඒ සම්බන්ධව දැඩි ලෙස සතුටු වෙනවා ඉස්කෝලේ 7 වසරෙන් පස්සේ ගියේ නැති එක ගැන. 7 වසරෙන් පස්සේ මම ඉස්කෝලේ ගියේ නැහැ. ඒකට ඒ ගැන මං සතුටු වෙනවා. එහෙම ගියා නම් මං හිතනවා මටත් අද වෙද්දි වෙනවා නැට්ට වනවන ඉන්න. මොකද්ද වාසනාවකට මේ මිනිසුන්ගේ අර ජීවිත වෙනස් වෙනවා ආශ්‍රය කරන මිනිස්සු අනුව කියලා කියන එක මම විශ්වාස කරනවා. මට හම්බ වෙනවා මේ තිර රචනාව පිළිබඳ ඉගෙන ගන්න කාලේ තිස්සා බේසේකර මහත්තයාව ඉතා කෙටි කාලයක් ආශ්‍රය කරන. ඒ හින්දා මම කැමතියි කියන්න, මං හිතන්නේ එතුමාගේ ගෝල පරම්පරාවල අවසාන ගෝලය මං වෙන්නේ නැති කියලා. එතුමා කියපු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි හරිම පහසුයි හදලා තියෙන ආකෘතිය ඇතුලේ දේවල් කරන එක. හැබැයි ඔයාගේ කොන්ද ඍජු නම් ඔයාට හරි පහසුයි තමන්ගේ ආකෘතියට තියෙන දේවල් හදාගන්න එක. මේ කවිය තෝරගන්න අනිත් පැත්තේ හේතුව වෙන්නේ ඉස්සර මට මතකයි දැන් අපේ කුල දේවතාවුන් විදියට අපි සැලකුවේ සිංහල සංස්කෘතියේ භික්ෂුන් වහන්සේලා. ඊට පස්සේ අපිට හිටිය මේ සමාජයට විවිධ නායකත්වය සපයන පිරිස්. එතනින් එක කෙනෙක් තමයි දේශපාලඥයා. ඉස්සර සමාජයේ මිනිස්සුන්ට තිබුණා එක කාරණාවක්, මේ ඕන කෙනෙක් වරදක් කළොත්, මේ ඕන කෙනෙක් පටහැනි දෙයක් කළොත්, එහෙම නැත්නම් ප්‍රශ්නකාරී දෙයක් කරොත් ඒක පෙරලා ප්‍රශ්න කරන්න තරම් කොන්දක්. හැබැයි ටිකෙන් ටික අද වෙනකොට අපේ සමාජයේ එහෙය්‍යෝ බිහි වෙනවා මිසක්කා, නැට්ට වනන මිනිස්සු බිහි වෙනවා මිසක්කා, ඒ දේවල් පෙරලා ප්‍රශ්න කරන්න, ඒ දේවල් පෙරලා ප්‍රශ්න කළා තමන්ගේ අදහස ඍජුව කියන්න පුළුවන් මිනිස්සු බිහි වෙන්නේ නැහැ. අපි බොහෝ කාලයක් තිස්සේ විවිධ රටවල් වලින් ආක්‍රමණයට ලක් වෙච්ච යටත් ජාතියක් හැටියට ජීවත් වෙච්ච මිනිස්සු. ඒවයි ජානමය ගුණ අපි තාම අරගෙන යනවා කියලා මම විශ්වාස කරනවා. ඒතකොට අපේ කොන්ද එතනින් කැඩුනා. ඒ ගැන ලොකුට අපිට කතා කරන්න දෙයක් නැහැ. හැබැයි අපි හැමදේටම නැට්ට වනපු නැති ජාතියක්. ඒත් අද අපිට පේන්න තියෙන්නේ ආයතනයක ගත්තත්, දේශපාලන ශාස්ත්‍රයක ගත්තත්, මේ කොහේ ගත්තත් දැන් තියෙන්නේ ඕනම විදියට වනන නැට්ටක්. ඉතින් කවිය හරි ලස්සනට කියනවා හොඳ වෙලාවට අපිට නැට්ට තිබ්බේ නැත්තේ තිබ්බනම් මේ වනන වැනිල්ලේ හැටියට මෙලහට එක කැඩිලා කියලා. ඒ කවිය කියද්දී හරි අපූර්ව සින්දුවක් මතක් වෙනවා.
ඒ තමයි මේ සම්ප්ලවර්ස් කණ්ඩායමේ ගීතයක් නෙල්සන් වාස් මහත්තයා කියන මේ එලාර දුටු ගැමුණු යුද්ධයේ තේමා වුණු නාට්‍යයක් නැටවලු ඉස්සර කාලේ කියලා. මේ සින්දුවට මට මතකයි ඉස්සර මේ සංගීත සංදර්ශන බලන හරි පිස්සුවක් තිබ්බා අපිට. ඕකට යන්නෙම නටන්න. පුදුම උමනාවක් තිබ්බ දූවිලි පෙරාගෙන දාඩිය දාගෙන නටලෙන්නේ. මේ ගීතයට අපි මම විශේෂයෙන්ම උඩ පැනලා නටලා තියෙනවා. හැබැයි බොහෝ පහුකාලීනව තේරෙනවා මට ලංකාවේ තියෙන පොලිටිකල් සෝන්ග්ස් වලින් ගත්තාම මේක තමයි ලංකාවේ තියෙන පොලිටිකල් සෝන් එක. අදටත් ලංකාවේ මිනිස්සු අහනවා නම් මේ රට නැවත වෙන මානයකට ඔසවන්න පුළුවන් සින්දුව මේක. සාහිත්‍ය සහ රාජ්‍ය අතර තියෙන සබඳතාවය දුර කොයි තරම්ද කියලා ඇහුවයින් පස්සේ ඒක මනින්න අපි උත්සාහ කරන්නේ. ඒක මනින්න කවුරු හරි හදනවා නම් ඒ මනින්න හදන කෙනාට මනින්න නොදී ඉන්න තමයි ගොඩාක් වෙලාවට සමාජය උත්සාහ කරන්නේ. ඒ නිසා සාහිත්‍යයයි රාජ්‍යය අතර තියෙන දුර හරියට මැනලා අඳුනගත්තොත් ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. අපි දෙවනි කවියේ දෙවෙනි ගීතය අහන්න යමු. එලාර දුටු ගැමුණු යුද්ධයේ තේමා වුණු නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ. දැන් කාලේ වගේ මලු යුද්ධ කතා බලන්නමලු වැඩි දෙන එකතු වුණේ ඉස්සර කාලේ. පාට පාට විදුලි පුපුළු නළුවාට ફોකස් වුණු වේදිකාවේ තිබුණේ නෑ ඉස්සර කාලේ. උලංගාලා පත්තු කරපු වේදිකාවේ මැද එල්ලපු තිබුණේ කම ලාම්පුවයි ඉස්සර කාලේ. මූණලා දෙන්න සටන් කරනවා උඩ පැනපු දුටු ගැමුණු ලාම්පුවට ගහනවා කෑ ගහපු ඌ කියපු අය සයිලන්ට් වෙනවා වේදිකාව කළුවරේම නොපෙනී යනවා එලාර දුටු ගැමුණු යුද්ධයේ තේමා වුණු නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ පාට පාට විදුලි පුපුළු නළුවාට ફોකස් වුණු වේදිකාවේ තිබුණේ නෑ ඉස්සර කාලේ. නරඹන්නන්ගෙන් එලියක් කරලියට වැටෙනවා එලාරයි දුටු ගැමුණුයි ඇනතියන් ඉන්නවා රෝජලියට පැහැදිලිවම දෙන්නාව පේනවා මාරුවෙවි ලාම්පුවට හුලං ගහනවා එදත් හුලං ගැහුවා අදත් හුලං ගහනවා දෙපැත්තේ ලෝකෝ හෙටත් හුලං ගහයිදෝ කිසිදා නැති නොවෙන නැතිදා පල නොදෙන යුද්ධේ හිඟන්නාගේ තුවාලේ නේදෝ එදත් හුලං ගැහුවා අදත් හුලං ගහනවා දෙපැත්තේ ලෝකෝ හෙටත් හුලං ගහයිදෝ කිසිදා නැති නොවෙන නැතිදා පල නොදෙන යුද්ධේ හිඟන්නාගේ තුවාලේ නේදෝ. අද කවිදාහයට ගිදායක් වැඩසටහනේ අපි චාමර කොඩිතුවක්කු නිර්මාණකරුවා එක්ක කවි තෝරමින් ඉන්නා වූ අතරවාරය අපි දැන් එන්නේ තුන්වෙනි කවියට. ඇත්තටම මේ කව් ලැකිය සහ ලෙව් ලැකිය කියලා වචන දෙකක් මේ මෑතකදී මට හමු වෙනවා මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ පොතකින්. එතුමන් කියන විදියට මේ ලෙව් ලැකිය කියලා කියන්නේ ගද්දෙන් ප්‍රකාශ කරන්න අවශ්‍ය කරන භාෂාව පෙළගස්වන එකට කව් ලැකිය කියලා කියන්නේ කවියෙන් ප්‍රකාශ කළ යුතු දේ ප්‍රකාශ කරන්න අවශ්‍ය කරන භාෂාමය දැනුම තියෙන කෙනාට. ඔබ කවුලැකියෙන් පටන් ගන්නවා ලෙව්ලැකියෙන් අවසන් කරනවා. එනිසා අපි යනවා තුන්වෙනි කවිය අහන්න.
තුන්වෙනි කවිය තෝරගන්නේ මේක මගේ ජීවිතේට සෑහෙන බද්ධ වෙච්ච කවියක් වජිරයි. මේ කවිය ඇල හොඳින් හැඳ පැළඳ ඇවිද යයි කුඹුරු මැද වැව අරහේ නිදි නැතුව මේ ඇඳුම මහපු බව කිසිම වී කරලකට ඇල කියා නැත තවම. උදේ ඉඳලා හවස් වෙනකන් ටීවී බැලුවත් නිවුස් බැලුවත් පත්තර ගෙව්වත් මේ කවිය තමයි පේන්න තියෙන්නේ. මේක මට සම්බන්ධ වෙන්නේ අද මේ පුටුවේ වාඩි වෙලා කතා කරන මම ඊට පස්සේ අද වෙද්දි නිර්මාණ ශිල්පියෙක් හැටියට ජීවිතේ ප්‍රතිනිර්මාණය කරන මම ඇල මගේ වැව් දෙක මට මතක් කරන්නේ මගේ වැව මම පෝෂණය කරපු වැව මට මතක් කරනවා මේ කවිය. ඒ තමයි මගේ අම්මයි තාත්තයි. මගේ අම්මයි තාත්තයි කියලා කියන්නේ මං හිතන්නේ සංසාරය මම දන්නේ ඇත්තනම් අපි මේ ඉපදී මෙරි යනවන්නම් නිවන් දකින තුරු මම ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්න. ඒක හේතුව තමයි මං වගේ ළමයෙකුට අසීමාන්තික නිදහසක් දීපු එක සම්බන්ධව. අපි කියනවා මේ අපිට කියනවා මේ ළමයිව මේ මෙහෙම හදන්න ඕන විනයක් ඇතුව හදන්න ඕන ළමයි මේ විදිහට හදන්න ඕන මගේ ගෙදර කිසිම දෙයක් තිබ්බේ නැහැ. තාත්තේ මට මෙහෙම කරන්න ඕන කොහම කළා බලන්න කිව්වා. ඉස්කෝලේ දැන් ඇති වගේ ගියා කොහම හරි කමන්නේ එහෙනම් කිව්වා. එතකොට ඒ දවස්වල මේ ඒ කියන්නේ මම කියන ළමයා නිසාම ඒගොල්ලෝ අහපු බැනුම් කන්දරාව අසීමාන්තිකයි. ඒ කියන්නේ පොඩි වෙනස් විදියට එකෙක් හදනකොට ඒකේ පොඩි අවුලක් තියෙනවනේ. එහෙම. හැබැයි ඒ දීපු නිදහස ඇතුලේ මම හිතන්නේ අද ඒගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් විදියට නිර්මාණ කරන්න පුළුවන් මිනිස්සෙක් හැදුවා කියන සතුට මං හිතනවා ඒගොල්ලන්ට ඇති කියලා. මට සතුටක් තියෙනවා ඒ වගේ අසීමාන්තික නිදහසක් දෙන දෙමව්පියෝ දෙන්නෙක් ලැබීම සම්බන්ධව. ඉතින් ඇලක් හැටියට ඒ වැව ගැන කියන එක මගේ යුතුකම. සමාජයක් විදියට 90න් පස්සේ මම දකිනවා වජිරයේ මේකේ තියෙන ලොකු වෙනසක්. වෙනස තමයි ඉස්සර කටපුරා අපිට කියන්න පුළුවන් ගුණාංග දෙකක් අපේ ජීවිතේ ඇති කරලා තිබ්බා. ඔබ කියන ලෙව්වැකිය සම්බන්ධව අද තමයි මගේ ජීවිතේ බොහෝ කාලයකට පස්සේ මං අහලා මට ඒ වචනේ අලුත් එකක් විදියට ජීවිතේට එන්නේ. මට මෙච්චර දවසක් ඇවිල්ලා තිබ්බේ නෑ ඒක. ඒක මම කියන්න මම බය නැහැ මම නිහතමානී වෙන්න ඕන. එතකොට එහෙම තමයි වැව්. වජිරය මට වැවක්. සමහරලාට වජිරයට මාව වැවක්. තව කෙනෙකුට තව කෙනෙක් එකක්. හැබැයි අපි නිහතමානී නැහැ මේ වෙලාවේ සමාජයක් හැටියට අපිව පෝෂණය කරන වැව් ගැන අපේ ඊළඟ පරම්පරාවට කියන්න. අපේ ඉදිරි වී කරල් වලට කියන්න. ඉතින් ඒ හින්දාම මම මේක තෝරගන්නවා. ඒ තෝරගන්න ගමන් මම තෝරගන්න ගීතය අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. ඔහු ඉතින් ගුරුතුමා ඉස්කෝලේ යන්න නැතුව රජකම් කරන්න යන්නද නේද? ඒක මම මේ සින්දුව තෝරගන්නේ මේ ගීතය සම්බන්ධව මගේ කැමැත්තක් වගේම මේ ගීතය සම්බන්ධව මගේ පොඩි විවේචනයක් තියෙනවා. ඒ තමයි මේ ගුත්තිල මූසිල කියන එකේදී මම ඉතා කැමති මූසිලගේ පැත්තට. මම විශ්වාස කරනවා මේ ගුත්තිල කාව්‍යය තුළේ කවිය මතු කරන්නේත් කවිය උපහාසයට නගනවා මේ ගුත්තිලව කියන එක. මම කියන්නේ මේ සමාජයට එන්න ඕන මූසිලලා. මූසිල කවදාවත් තමන්ගේ ගුරුවරයා හැංගුවේ නැහැ. ඔක ලස්සන කතාවක් මතුණා මේ රජතුමාගේ වැරද්ද ගැන. මම හිතන්නේ කලින් අපේ කවිදාය වැඩසටහනකදී ඉංජිනේරු අජන්ත සිනවිරත්න මහත්තයා ඔක මතු කරා මේ රජතුමාගේ ප්‍රශ්නයක් මිසක් කරන ගුත්තිලගේවත් මූසිලගේවත් ප්‍රශ්නයක් නෙවෙයි තිබුණේ කියලා. හරි ලස්සන මතු කිරීමක් ඒක. එක්කම දැන් මට හිතුණා අර මේ හතේ පන්ති කතාව කියනකොට මේ කළු කුඩ තියෙනකොට හැමතැනම ඒක ඇස්සේ සුදු කුඩයක් තිබුණොත් අපිට අමුතුයි. හැබැයි එතන තමයි වෙනස තියෙන්නේ. කොළ පාට ගෙඩි ගොඩක් අස්සේ රතු පාට ගෙඩියක් තිබ්බොත් ඒක අමුතුයි. හැබැයි ඒක වෙනස්. ඒක ලස්සනක්. එතෙන්ට හදනවා. ඉතින් මම හිතනවා ඔබ අර කළු කුඩ අස්සේ
සුදු කුඩයක් ෆාම් බිත්තර ගොඩක් අස්සේ ගම් බිත්තරයක් වගේ පේනවා ඒලාට සමහරලාවට. ඉතින් ඒ නිසා අපිට බොහොම රසවත් කවි ඔබ තෝරා දෙනවා. අපි තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ. පැනමඩ කඩීති වැව්තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොඇති යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගතමනා ශිල්පය පිල් කඩ නොපැතු වේවැල් වටා ඉකී බිඳ දඬු වමක් පැතූ රන්මසු පට පිලි අබරණ පුරණ වෙලා සමන් පිට්ට කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල් පතක් වෙලා ලොකු හාමිනේ ඇත පිතු සිතු වමක් වෙලා පැනමඩ කඩීති වැව්තාවලු වැහි කාලේ පින්නා මග නොමග නොඇති යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කාලය මොහොතින් මොහොත ගත වෙනවා. අර අපි බොහොම ජනප්‍රිය කියමනක් අහලා තියෙනවා නෙමේ. එකම ගඟකට එකම මිනිස්සෙකුට කවදාවත් ආයෙත් බහින්න බෑ කියලා. ඒ වගේ තමයි මේ ගතවන කාලෙත් අපිට මේ කවිදාය වැඩසටහනේදී හමුවන අයත් හරියම විවිධත්වයෙන් යුතු අය, වෙනස් අය, වෙනස් අදහස් තියෙන අය. ඉතින් ඒ වෙනස්කමම තමයි කවියා නිර්මාණය කරන්නේ. ඉතින් කවිය ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හදසන්තානය පිරිමැදලා බලනකොට ඒවායේ තියෙනවා හරිම ලස්සන තැන්. ඉතින් ඒවා හොයාගෙන යන්නයි අපි හැමදාමත් උත්සාහ කරන්නේ. කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද චාමර කොඩිතුවක්කු නිර්මාණකරුවා කවි තෝරා දෙනකොට මේ කවි ඇතුලේ ඉන්න අමුතු අය අපිට පේන්නට පටන් ගන්නවා. අපි යනවා 4 වෙනි කවියට ඔබ තෝරා දෙන්න. මම පුංචි දාස්පෙතියා මලක් රේල් පාරට නැමුණු ඔබ මා බලන්නට කෝච්චියෙන් එනවාද
පයින් එනවාද. මේ කවිය ලිව්වේ කවුද කියලා මම දන්නේ නැහැ. මේ කවියට තියෙන කතාව ඉස්සරමම නැවතිලා හිටියා මේ කොළඹ ආපු මුල් කාලේ එතුමයි ගම ගාල්ලේ. ඉතින් ගාල්ලේ ඉඳලා ඇවිල්ලා එහෙම තමයි ඉස්සර අපි මම වේදිකාවේ වැඩ කරේ. මට කවදාවත් රංගපාන්න ආසාවක් තිබ්බේ නැහැ. හැබැයි තිරපිටපත් ලියන්න හරි මං අධ්‍යක්ෂකරෙක් වෙන්න තමයි මගේ හීනේ තිබුණේ. එහෙම මේ උගන්වන්න හරි එහෙම ලොකු එකක් හැදිලා තිබ්බේ නැහැ. අපි මේක දන්නෙත් නැහැ. ඉතින් හොයාගෙන ඇවිල්ලා වේදිකා නාට්‍ය වලට ගිහිල්ලා ඔය මොකක් හරි කරගෙන එහෙම තමයි ඉතින් මේකට එන්නේ. ඉතින් ඒ එන කාලේ ඉන්නකොට මේ මාත් එක්ක හිටිය ජපුර කැම්පස් එකේ මල්ලි කෙනෙක් නැවතිලා. මම නැවතිලා හිටපු ගෙදරම එක දවසක් එයා මට කිව්වා ඔය කතා බහ කර ඉන්නකොට ඉතින් හැන්දෑවට අපි හරි කතා බහ කර ඉන්නවා. ඉන්නකොට මට කිව්වා අයියේ මේ ලස්සන කවියක් ලියලා තිබ්බ අපේ කැම්පස් එකේ කොල්ලෙක්. මෙන්න මෙහෙම පුංචි දාස්පෙතියා මලක් රේල් පාට නැමුණු ඔබ මා බලන්නට කෝච්චියෙන් එනවාද පයින් එනවාද කියලා. අයියෝ ඔයාට උනොත් ඔයා යන්නේ මොකේද කියලා ඇහුවා. ඒක මේ මගේ ජීවිතේට මට අර ඉන්දිකගේ කවියට කලින් මට මේ කවිය හම්බ වෙන්නේ. හැබැයි මේ මට තේරෙන්නේ මොකද්ද මේක මට ඒ කවිය පාඩුනුත් හිටියා. අදටත් ඒ කවිය මට කටපාඩමේ තියෙනවා. මේක ඇවිල්ලා ඔය සඳස් ඡන්දස් ඔය කියන කිසිම දෙයක් ඇත්තෙත් නැහැ. හැබැයි මේක හරි අපූර්ව එකක් තමයි. කොහොමත් මම මේ විෂුවල් මැවෙන වචන වලට හරි පෙරේතයි. අනිත් එක මේක ඇතුලේ මොකද්ද කියන්න බැරි ලොකු වේදනාවකුත් තියෙනවා. හැබැයි කියන්න තේරෙන්නේ නැති ලොකු ආදරේ රසයකුත් මේ කවිය ඇතුලේ මට දැනෙනවා. මේ කවිය මම තෝරගත්තේ අන්න ඒ හින්දා මම කෝච්චියෙන් ගියොත් මට එන්ජින් එකේ ඉස්සරහා යන්න බෑ. මම යද්දි මල තැල් ඉවර වෙන්න පුළුවන්. මම පයින් ගියොත් මට කලින් කෝච්චියක් එක යට කරගෙන යන්න පුළුවන්. ඒක මට හරි පුදුම විදියට මට ඒක දැනෙනවා. දැනෙන තැන තමයි එක දවසක් මේ මට හම්බෙනවා ඇමරිකාවේ ඉඳලා ලංකාවට ආපු මිනිස්සෙක්. ඔය ගොඩක් මිනිස්සු මගේ ටෙලිනාට්‍ය බැලුවට පස්සේ ඒගොල්ලෝ තෝරගන්නවා මගේ නමින් මාව අඳුරගත්තට පස්සේ රූපෙන් දන්නේ නැනේ බොහොයි. අඳුරගත්තට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ එක එක අත්දැකීම් මාත් එක්ක බෙදා හදාගන්න. ඒ ඉන්නකොට එයා කිව්වා චාමර ඔයා පරිසරයට ගොඩක් ආදරේ නේද? ඔව්. ඔය පරිසරය වෙනුවෙන් වැඩ කරනව නේද? ඔව්. චාමර අයියෝ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ කියලා. ඒක මට හරි මම පොඩක් තිගැස්සිලා ගියා. මේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට එයා කිව්වා චාමර ඔයා දන්නවද මේ ෆෝන් එකේ සිග්නල් කණු තමයි අපිට බොහෝ මීමැස්ස ප්‍රමාණයක් අහිමි කරන්නේ. ඒක තා ලොකු කතා බහකට ගියා. ඒ කතාබහේදී එක තැනකදී මං කිව්වා ඉතින් අපි මේ තාක්ෂණෙත් එක්ක අපිට යන්න වෙනව නේද? ඔව්. මේ තාක්ෂණෙත් එක්ක අපිට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කිසිදු තර්කයක් නැහැ. හැබැයි ඒ කුළුණු වලට සමාන්තරව කෝවර අපේ ගෙවල් වල තීච්ච අටපෙතියා දාස් ගස් ටික දැන් තියනවාද? අර කුළුණු වලින් ප්‍රහාරය වැදිලා පල්ලෙහාට එන මීමැස්සුන්ට පල්ලෙහාට එනකොට තියෙන්නේ ඉටි මල් වගේ විසිතුරු එලවටත් මෙලවටත් වැඩක් නැති මල් පඳුරු ටිකක් නම් ඇයි චාමර ඔයා ওই ෆෝන් එක පාවිච්චි කරන්නේ? ඔයා ෆෝන් එක පාවිච්චි කරන එකේ ණයකාරයෙක් නොවන්න නම් කරුණාකරලා ඔයා ගෙදර දාස් පැල කීපයක් ඉඳ ගන්න කියලා. ඒකත් එක හේතුවක් වුණා මේ කවිය පහුකාලීනව තවත් ජීවිතය අමතක නොවී තියෙන්නේ. මේකත් එක්ක මේ මට මතක් වෙන සින්දුව තමයි හංස බෝට්ටුවේ නැගලා යන්න ඉන්න රවුමක්. ඒ ගීතය මතක් වෙන්නේ මට. ඒ ගීතේ දැනෙනවා හරි සුන්දර ගීතයක්. මේ වගේම වේදනාවකුත් දැනෙනවා. හැබැයි මේ වගේම කියන්න තේරෙන්නේ නැති මොකක්ද ලොකු සතුටකුත් දැනෙනවා. ඔබ කිව්වට විශ්වාස කරන්නේ ඔබේ දාස්පතිය කතාව කියනකොට මං කල්පනා කරා අපේ ගෙදර මිදුලේ දාස්කස් කීයක් තියෙනවද කියලා. ඇත්තටම හිතුණා මදි නේද කියලා. එතකොට මේ ඒ කතාව අහගෙන හිටපු ගොඩාක් අයට එහෙම හිතෙන්න පුළුවන්. ජීවිතේ අපි නොදන්න කතා කොයි තරම්නම් තියෙනවද? අලුත් කතා කොයි තරම්නම් එකතු වෙනවද? හිත සමහර ලාවට ඒ කතා අවුල් කරනවා. තවත් වෙලාවකට ඒ අවුල් කරපු හිත සනසන්න මොකක් හරි ක්‍රියාකාරකමක් කරන්න හිතෙනවා. අන්නේ ක්‍රියාකාරකමට ගොඩාක් දෙනෙක් යොමු වේවි කියලා හිතන ගමන්ම අපි හතරවෙනි කවියේ හතරවෙනි ගීතය අහන්න දැන් යනවා.
අංස පොට්ටුවේ නැගලා යන්න එන්න රවුමක් ඔබ එනකොට ඇඳන් එන්න මල් පිරිච්ච ගවුමක් මල් පිරිච්ච ගවුමක් බේරේ වැවත් සුන්දර වී ඔබත් සුවඳ පියුමක් දකින දකින සැවුම කියයි අන්න රෝස කුසුමක් අන්න රෝස කුසුමක් බේරි වැවට සඳ පායන මැදියම් රෑ අහසේ තරුමුතු කැට වෙලා පෙනේ නිතු පැටලෙයි පහසේ හංස පොට්ටුවට වෙලා අපි දොඩමලු වෙමු රිසිසේ සුවඳ රොදක එකතු වෙලා ඔබේ මුළු රොවටම රහසේ මල් වට කර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ රන් සමලන රෑ නටයි මල් වට හැඩ දෙමිනේ ඒ ලස්සන පෙනෙන්නේ නෑ නෙතු ඔබ තුල හිඳිනේ ජීවිත කාලෙම ඉන්නම් මුළු ඔයානේ මගේ සිහිනේ හංස පොට්ටුවේ නැගලා යන්න එන්න රවුමක් ඔබ එනකොට ඇඳන් එන්න මල් පිරිච්ච ගවුමක් මල් පිරිච්ච ගවුමක් බේරේ වැවත් සුන්දර වී ඔබත් සුවඳ පියුමක් දකින දකින සැවුම කියයි අන්න රෝස කුසුමක් අන්න රෝස කුසුමක් කවිදාහයට ගීදහයක් වැඩස්ථාන එක අද චාමර කොඩිතුවක්කු කවි තෝරමින් ඉන්නේ. අපිට ඉගෙන ගන්න ඕනුනයින් පස්සේ අපිට ඉන්න තැන පිළිබඳව ප්‍රශ්නයක් නෑ. අපි තිබිරිගේ ඉඳලා සුසානයට යන අන්තිම මොහොත දක්වා ඉගෙන ගන්නවා. මම චාමර තෝරා දුන්නු කවි හතරත් එක්ක කරපු කතා බහේදී ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේම අපි හැම මොහොතකම අපේ දැනුම අලුත් කරගන්නට කැමතියි. කවියෝ කරන්නේ අපේ දැනුම අලුත් කරලා අලුත් පාරක යන්න අපිට අවස්ථාවක් හදලා දෙන එක. අපේ හිත කොනිත්ත හෙමින් අවුලුවන එක. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කවි අතරේ එහෙම කවි බොහොමයක් අපිට චාමර හොයා දේවි. චාමර කොඩිතුවක්කු තෝරන 5 වෙනි කවියටයි අපි දැන් ආයෙත් එන්නේ. සුසානය නොවේ අවසන තිඹිරිගේ නොවේ ඇරඹුම මරණය දිගු ගමනක නවා තැම්පොලක් පමණය. ඉස්සර මම මරණයට හරි බයයි. දැන් නම් ඒ බය නෑ ඇත්තටම. මේක කවිය මට මේ කවියත් එක්ක තියෙන සම්බන්ධයක් මේක තෝරගන්න
මේ කවිය මම මුලින්ම දකින්නේ මේ මගේ මී ආච්චිගේ මල ගෙදරදී. එතකොට මම මතක හැටියට ඉස්කෝලේ 4 වසරේ වගේ. පහු කාලේ තමයි කවිය මේ කරන්නේ. නමුත් මුලින්ම මම මේක දැක්කේ මල ගෙදරදී. ඉතින් ඒකත් එක්ක මේ කවිය හරි බලපෑමක් වුණා. පහු කාලීනව මම බෞද්ධ දර්ශනයේ පැත්තට යමු වුණා. ඒ කියන්නේ උදාහරණයක් මං පිරිවෙනක තමයි ඉස්කෝලෙන් අයින් වෙලා ඉගෙන ගන්න ගියේ. මම ඉගෙන ගත්තේ පිරිවෙනක. ඒකේ විශේෂ හේතුව උනේ ඉස්කෝලේට වැඩිය මේ හරි මරු උගන්නන විදිය. ඉතින් සාහිත්‍ය භාෂාව කාලිදාසල ගැන එහෙම ওই සමහර සොලෝක එහෙම තියෙනවා මේ. ඒ කාලේ එක සැරේ ගියා දුන්නේ. හැබැයි අදටත් ඒවා මතකේ තියෙනවා. ඒවා කටපාඩම්. හැබැයි ඉස්කෝලේට කවදාවත් මට ඒ විදිහට උගන්නන්න පුළුවන්කම ඉස්කෝලේට හම්බුනේ නැහැ. ඉතින් මේ තාත්තගෙන් අහනවා මේ තාත්තයා අර කවිය මොකක්ද කියන්නේ කියලා කිව්වහම ඉතින් තාත්තා කිව්වා තාත්තා තමයි මට මේ කවියේ තේරුම මුලින්ම කියා දුන්නේ. සුසානය නෙවෙයි අපේ අවසානේ. ඒ වගේම තිඹිරිගේ නෙවෙයි ආරම්භේ. මං කිව්වේ අදටත් මට ප්‍රශ්නයක් තියෙනවා මේ පුනරුත්පත්තිය අපි නැවත ඉපදීම කියන්නේ මේක ඇත්තක්ද බොරුවක්ද නැත්නම් මෙතනින් ඉවරද කියන එක. තාත්තා හරි ලස්සනට මට එක දවසක් මේක ගැන යාගේ අදහස කියනවා කතා කර කර ඉඳිද්දී. ඔයාට කිසියම් නිර්මාණයක් සම්බන්ධව පහළ වෙන පළවෙනි සිතුවිල්ල හටගන්නේ කොතනින්ද? අත්දැකීමක් එක්ක වුණත් කිසියම් කාරණාවක් එක්ක වුණත් ඔයාගේ හිතේ ඇතිවෙන පළවෙනි සිතුවිල්ල කොහොමද හටගන්නේ? කොහෙද ඒකේ නෑකම? කොහොමද එහෙම වෙන්නේ? මට පහුකාලීනව තියෙනවා භාන්තර කියන නාට්‍ය මම කරේ වජිරයේ මානසික ලෙඩ රෝග 7ක් ගැන. ඒ වෙනකන් රූපවාහිනී මාධ්‍ය ඇතුලේ කිසිම කෙනෙක් ආදර කතා එමෙව කරාට මානසික ලෙඩ 7ක් ගැන මිනිහෙක් නාට්‍යයක් ලියන්නේ නැහැ. මම ඕක ලියනවා කියලා මගේ ගොඩක් මේ අපි කතා බහ කරන මිත්‍රයන්ට කියලා හමු පිස්සුද? මානසික ලෙඩ 7ක් ගැන මිනිස්සු නාට්‍යයක් බලයිද? අදටත් මිනිස්සු අහනවා භවාන්තරයි බලන්න විදියක් නැද්ද කියලා. එතකොට මේ මුලින්ම දැනගෙන හිටියේ මම මහගමසේකර කියලා කියන්නේ තුම්මන් හන්දිය ෆිල්ම් එකෙන් කවියෙක් කියලා දන්නේ නැහැ. හැබැයි පසු කාලීනව මහගමසේකරට තරම් පෙරදිග දර්ශනයත් බටහිර මානව හිතවාදී දර්ශන ගෙනල්ලා එකතු කළා කවියක ගොඩනගන්න පුළුවන් වෙච්ච කවියෙක් මට ලංකාවේ වෙන නැති තරම්. ඒ නිසාමයි මම මේ කවිය තෝරගන්නේ. මේක කියනකොටම මතක් වෙනවා අපේ ගමේ මලගෙදරක සින්දුවක් වාදනය කරා මහපු කෙනෙක්ගේ සන්නාලියනේ ගීතය. මේ කවිය වගේම සේකරයන්ම ලියපු ඒ ගීතය හරිම ලස්සනට අපේ ජීවිතේ මේ තියෙන පැහැයයි අවපැහැයයි සුඛයි අනිත්‍යයි දෙකම පෙන්වනවා. ඔබේ වචනයක් අරගෙනම මම සින්දුවට පාරක් හදාගන්නම්. ඔබ කිව්වර පෙට්‍රෝල් මැක්ස් ලාම්පුවට ඒක ආලෝක කලාපයක් මවනවා කියලා. ඇත්තටම ඔබ කතා කරනකොට මට හිතුණා මහගමසේකර කියලා කියන්නේ අපේ රටේ ආලෝක කලාපයක් කියලා. දැන් බලන්න ඔබ කවිය තෝරනවා. ඒ කවියත් එක්කම ගීතය තෝරනවා. මේ ගීතය සරෝජිනී නායිදුගේ කවි කල්පනාවක් ඔහු ප්‍රතිනිර්මාණය කරන තැනක්. සරෝජිනී නායිදු කිවිඳියගේ කවිය ඉංග්‍රීසියෙන් තියෙනවා. ඔබට අරන් බලන්න පුළුවන්. ඒ කවියයි මේ ගීතයයි අතර කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? කොහෙන්ද ඒ සම්බන්ධය බිඳින්නේ? එතකොට ඒ කවියේ තිබුණු තැන් වෙනස් කරේ කොහොමද? මේ දේවල් හරිම ලස්සනට ඔබට හොයා බලන්න පුළුවන් ඔබ පරිශ්‍රණයක යෙදුනොත්. ඒක පුදුම තරම් පාඩමක්. ඒ නිසා තමයි මහගමසේකර ආලෝක කලාපයක් විදියට අපිට නම් කරන්නට පුළුවන්කම තියෙන්නේ. අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහන්නයි දැන් සැලසෙන්නේ. සන්තෝසෙන් ඔබ හිනෙහි හිනැ
කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාළගිරා තටු සේමරුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාළගිරා තටු සේමරුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුදුල් දූතයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑයාමේ වැඩ තමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුදුල්දු දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ සීතල සඳ එළියේ මැලවුණු මුහුණින් වෙවුලන දැතින් කාටද සලුව වියන්නේ සීතල සලුව වියන්නේ කනකොක් තටුවේ සුදු මැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කනකොක් තටුවේ සුදු මැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ සැබෑ ගීතය කවිය නොවෙයි කවර නිර්මාණයක් වුවද පහළ වන්නේ මිනිසුන්ගේ හදවත් පිරිසිදු කරන්න. ඒ තමයි මම විශ්වාස කරන කාරණය වගේම ඔබ විශ්වාස කරන කාරණයක්. මිනිසුන්ගේ මේ හදවත් පිරිසිදු කරන්න බැරි නම් නිර්මාණයකට ඒ නිර්මාණයේ තියෙන නිර්මාණ ගුණය පිළිබඳව අපිට පෙරලා පාඨකයෝ විදිහට ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කවි ඔබ තෝරා දෙන දේවල් කවි එක්ක අපිට අපි ප්‍රශ්න කරන්න පුළුවන් කවි ඔබ තෝරා දෙන නිසාම අපිට කවිය නෙවෙයි කවිය පිළිබඳව කතා කරලා ඒක පැත්තක තියලා අපිට අපි වායෙත් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.
මං හිතනවා මේ 6 වෙනි කවියේදීත් අපිට අවසානයේදී අපිට අපිව අපිට සමාජය ප්‍රශ්න කරන්න පුළුවන් වෙයි. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ රැකගන්නට එය මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්ට අපේ ජාතිය ගැන මේ හැටි තිබිච්ච කැක්කුම මොකක්ද කියලා මගේ ලේ පොඩ්ඩක් රත් වෙන කාලේ මම කල්පනා කරලා තියෙනවා. මම ජාතිවාදියෙක් නෙමෙයි. හැබැයි මම මේ කවිය තෝරගත්තා මේ කවිය ඇතුලේ අපිට කතා කරන්න ලොකු කතාවක් තියෙන හින්දා. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ කිව්වේ මහින්ද හාමුදුරුවෝ ටිබෙට් ජාතිකේ මහාන වෙලා ලංකාවට ඇවිල්ලා ඇයි මහින්ද හාමුදුරුවෝ තමන්ගේ ජාතිය ගැන නොලිය මේ ජාතිය ගැන ලිව්වේ. දැන් මට මුලින්ම ප්‍රශ්නයක් ආවා මුලින්ම මම කල්පනා කරා අපි ඉතින් එක එක විදිහට හිතලා බලනවානේ. එහෙමනේ මේ සංකල්ප හදාගන්නේ. ඒත් මට මුලින්ම ආවා මේ කියන්නේ නැත්තේ ටිබෙට් ජාතිය ගැනද? ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා ටිබෙට් ජාතිය ගැන නම් කිව්වේ ඇයි මෙයා මේක සිංහලෙන් ලිව්වේ කියලා. එතකොට මට හම්බ වෙන වජිරයේ එක කතාවක් මගේ හිත ගොඩ නගනවා. ඒ තමයි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. අපි කල්පනා කරන්න ඕන අපේ හැම ගෙදරකටම මිදුලක් තියෙනවා. කොහොමද අපේ මේ ගෙදරට මිදුලක් එන්නේ? අන්න ඒ මිදුල එන්නේ මේ ආගම මිනි පහනක් වෙච්ච හින්දා. දැන් පන්සල් වල මිදුල් නැති එක වෙන කතාවක්. දැන් ඒ තීන වැලි මිදුල් වලට බ්ලොක් ගල්ලල්ලා මේක කොන්ක්‍රීට් කරගන්න එක වෙන කතාවක් අපේ ස්වාමීන් වහන්සේලා. ඒක ස්වාමීන් වහන්සේලාගේ අවුලක්. මම හිතන විදියට සමා වෙන්න ඕනේ එහෙම කියන්න සිද්ධ වුණාට මිදුලෙන් තමයි මනින්න පටන් ගත්තේ භික්ෂුව තමන්ගේ හිත මොන තරම් සංයමයක තියනවද කියලා. පොල්ලත් හැඩයට අතු ගෑවා. අතු ගන්නකොට කාරණා කීපයක් වුණා. මේ මිදුලේ තියෙන වැලි පන්තිය මේ පැත්තට පොල්ලත් හැඩයට අතු ගන්නකොට වැලි පන්තිය මිදුලේ බැලන්ස් කරා. ඒක කොහෙටවත් වැඩි උනේ අද මිදුල් වලට මිදුල් තියෙන ගෙවල් වලට ගිහින් බලම එක පැත්තක වැලි ගොඩ තියෙනවා අනිත් පැත්තේ පස් ටික මතුවලා තියෙනවා. ඉදල ගෙවෙන්නේ සමානුපාතව දෙපැත්තට ගෙවෙන්නේ. ඇයි අත මාරු කළා අත ගන්නනේ. බටහිර විද්‍යාව කියනවා දකුණු අත වගේම කුඩා දරුවෙකුගේ වම් අත අල්ලන්න ඒ වම් අත ඇල්ලුවාමයි වම් මොළයාගේ සංවර්ධනය වෙන්නේ. දකුණු අතට මේ දෙක ඇල්ලුවාම මේ දෙක ක්‍රියාකාරී වුණොත් තමයි මේ මොළයේ දෙපැත්ත සංවර්ධනය වෙන්නේ. නැත්නම් අපේ මොළයේ එක පැත්ත වැඩ කරන්නේ කියලා. අන්න අපේ අර ආගම මිනි පහන ඇතුලේ ප්‍රායෝගිකව කමටහනක් විදියට මිදුලක් හදලා මළුවක් හදලා මළුවට ගෙනාවා. භික්ෂුව භාවනා කරලා ගිහිල්ලා අතුගාලා බැලුව තමන්ගේ හිත කොච්චර සංසුන්ද කියලා. ඉස්සර මට මතකයි පලාපෙත්තේ හැඩයට අතු ගන්නවා. නෙළුම් මලේ හැඩයට අතු ගන්නවා. එහෙමයි වැලි මළුවෙන් තමයි තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව භික්ෂුව බලාගත්තේ. ඒක මිනිස්සු මේ මිනි පහනක් වුණා කිව්ව එක. ඒක මිනිස්සු ගෙනාව තමන්ගේ ගෙදෙට්ට. ගෙනල්ලා හැදුවා මිදුලක්. හදලා මිනිස්සුත් තමන්ගේ මිදුල අතු ගෑවේ මේ විදියටම. භික්ෂුව මිනි පහන කරගත්තා. ආගම මිනි පහනක් කරගත්තේ එතන. මොකද බෞද්ධ දර්ශනයක් තියෙන්නේ. ඊට පස්සේ බලන්න වෙසක් එකට ඉස්සර ඔය එක කතාවක්. එතකොට දැන් හැබැයි ගෙවල් වල මිදුල තියෙද්දි භික්ෂුව අරක කොන්ක්‍රීට් අල්ල ගන්නවා. මම දන්නේ ඒ කේද වාචකේ අපි කොහෙන්ද කතා කරන්න ඕන කොතනින් ඉවර කරන්න ඕන කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ඉස්සර මතකද වජිරයියට දැන්ට වැඩිය බොහෝ ඉස්සර මේ වෙසක් එකට අපි වෙස් මූණු දානවා. කඩදාසි කොළ වලින් තමයි වෙස් මූණු හදලා තිබ්බේ. අපි මේ වෙස් මූණ දාගෙන ගිහිල්ලා ඒ වෙසක් කාලේ වුණා මේ වෙස් මූණ ගැලෙව්වා විසි කරා කොහේ හරි දැන් මේක දිරලා ගියා. අද සම්පූර්ණයෙන්ම වෙළඳ පොළ ආක්‍රමණය කරලා තියෙන ඉටි වෙස් මූණ ඒව දිරන්නේ නෑව මේ පරිසරයට ලොකු ඛේදවාචක. මේ වෙස් මූණ දාගෙන වෙසක් එක යනකොට ගෙනෑව අර වෙසක් එක සමරන්න ආසාවෙන් ඉන්න තරුණ පරම්පරාවට වෙන මෝස්තරයක්. ඒක හැදුවේ ආගම. ඒක හැදුවේ බෞද්ධ දර්ශනය නෙවෙයි. හැබැයි ආගම ඒක හදනකොට ගෙනෑව බෞද්ධ දර්ශනෙන් කොටසක්. මෙන්න මේ වෙස් මූණ වගේ මේ අපි දාගෙන ඉන්නේ වෙස් මූණු. අපි මේ වෙස් මූණු දාගෙන මේ සැනකෙළිය ජීවත් වෙන්නේ. මේක ගලවලා මේව කරාම දිරලා යනවා. උඹේ සැබෑ ස්වරූපේ නම. මේක දර්ශනයක්. ඒකයි නිකම්ම නෙවෙයි ආගම මිනි පහනක් වෙයි මේ කියලා කිව්වේ. ඒකයි රැක ගන්න කියලා කිව්වේ.
එහෙම වුණොත් තමයි පුතේ උඹ සමත් වෙන්නේ කිව්වා. මම අර මුලින් කිව්වා වගේ ඉස්සර මට මතකයි අපේ සීයලා හාමුදුරුවන්ට ඕන විදියට වැඩ කරන්න දුන්නේ නැහැ. හාමුදුරුවෝ ගල් අල්ලන්න ඕන කිව්වොත් මේක බදින්න කිව්වොත් දායකයා ඇහුවා ඇයි? මොකද්ද ඔබ වහන්සේට ඒකට තියෙන උමනාව? දායක සභාවක් තිබ්බා. ප්‍රශ්න කිරීම ගොඩ නැගුණා. බුද්ධිමය සංවාද ගොඩ නැගුවා. අර මං කලින් කවිය කිව්වා වගේ භික්ෂුන් වහන්සේගේ පදයට කියන විදිහට නැට්ට වෙනුවේ නෑ ඉස්සර දායකයෝ. හැබැයි ඊට පස්සේ අසපු කියලා ජාතිය ආවා. මේක ඉතා සංවේදී ඛේදවාචකයක් අපිට වෙච්ච. හැබැයි අපි අද මම දැක්ක ඔය පහුගිය දවස්වලත් ඔය අර උප්පැන්නේ ජාතිය පිළිබඳ ප්‍රශ්න කොට උනත් අපේ මිනිස්සු ජාතිය රැක ගන්න කතා කරනවා. හැබැයි මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ඔබ රැක ගන්න හදන ජාතිය ආගම මිනි පහනක් කරගන්න කල් ඔබ රැක ගන්න try කරනවා කියලා කියන්නේ වක්කඩේ හකුරු හැංගුවා වගේ වැඩ. ඒ කියනකොට එන ගීතය තමයි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි. මම විශ්වාස කරන ලංකාවේ ජාති ගීයක් මේක. ඔබ කියපු මේ වැලි මිදුල මට ලස්සනටම හම්බෙච්ච තැන මගේ ජීවිතේ වතුරවිල ආරණ්‍ය සේනාසනය. වතුරවිල ආරණ්‍ය සේනාසනේ පුදුම හිතෙන රටා ඇමදුම් තිබෙනවා. ඒ ඇමදුම් රටාව මම කොහෙදිවත් දැකලා නැහැ. මගේ ජීවිතේ පළවෙනි වතාවට එහෙම දැක්කේ. මට හිතා ගන්න බෑ මේ ඇමදපු රටාව. ඒක ආරණ්‍ය සේනාසනයක්. සමහරට ඒ නිසා වෙන්නට ඇති. එහෙම අපිට හම්බෙන්නේ නැත්තේ. කොහොමනත් අපි ඔබ තෝරා දෙන 6 වෙනි කවියෙන් ගොඩක් පාඩම් ඉගෙනගෙන අපි යනවා 6 වෙනි ගීතය. රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි ආදි සිංහලේ වීර මිමුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි මානිකසේ පොළො ගැබේ නිදාන වී මානිකසේ පොළො ගැබේ නිදාන වී ඇත්තේ ඒ අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළුලේ කඳයි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි සින්දුපමාන වැව්තලා මතින් ඇති සින්දුපමාන වැව්තලා මතින් ඇති පද්මරේනුයෙන් සුගන්ධ වී රන් කරල් නමාමා සිත් ප්‍රබෝධයෙන් පුරා රන් කරල් නමාමා සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නේ උන්හෙළූ ප්‍රාණවායුවයි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ
මාතෘභූමියයි මාතෘභූමියයි ගංගා තරංග රාවදීරිදී වනින් ගංගා තරංග රාවදීරිදී වනින් මල් පිපි කුලින් කුලේ හැපි ගායනා කරන්නේ ආකාශයේ නැගී ගායනා කරන්නේ ආකාශයේ නැගී වීරයින්ගේ යශෝගීතයයි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි රත්නදීප ජන්මභූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි ආදි සිංහලේ වීරමී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි කොයි තරං සිත් ගන්නා සුළු දේවල් භෞතිකව අපට හමු වුණත් අපේ හිත ඒ භෞතික සම්පත් අතරේ නතර වෙනවද? ඔබ භෞතික සම්පතින් ආඩ්‍ය වී බලන්න හැකිනම් ඔබේ සිත සැනසී සතුට දෝරේ ගලනවාද කියලා. සතුට කියන්නේ පුද්ගල බද්ධයි. එය කොතන තියෙනවාද කියලා අපි දන්නේ. අපි මේ මොහොතෙන් සතුටු වෙනවා. අපිට මේ සතුටු වෙන මොහොත කවියක් කරලා දෙන්නේ චාමර කොඩිතුවක්කු තරුණ නිර්මාණකරුවා. අපි ඔබත් එක්ක යනවා ඒ සතුට දැනෙන තව කවියක් හොයාගෙන. ඒ තමයි අද දවසේ ඔබ අපිට තෝරා දෙන 7 වෙනි කවිය. මේ කවිය තෝරගත්තෙම ඇත්තටම මේ කොවිඩ් වසංගතෙත් එක්ක මේ කවිය ලිව්වේ මම ඉතා ළඟින් ආශ්‍රය කරන ආචාර්ය සුනිල් රණසිංහ කියන මගේ මිත්‍ර ආචාර්යවරේ. අවිචාරය නිරුවතින් සැරිසරන මෙවන් දුෂ්කර වූ සමයක ප්‍රාණ ඇප කරුවන්නේ අප සැම නොදන්නා නොකළ වරදක. කවි පන්තියකින් මම තෝරගන්නේ මේ කොටස විතරයි. අපි ලොකු ගමනක් ගියා. ලොකු තාක්ෂණය ගෙනෑවා ඇනලොග් යුගය සම්පූර්ණයෙන්ම අවසන් කළා ඩිජිටල් යුගයට ආවා. අපේ සිය දැන් ජීවතුන් අතර නෑ. අපේ සිය අපේ පාවිච්චි කරන මොබයිල් එක දැක්කනම් ඒ කාලේ හිටපු මිනිස්සු අද මෙහෙම මිනිස්සේ හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන ෆෝන් එකක් තියනවාද කියලා පේන්නෙත් නෑ. තව කොහෙවත් ඉන්න කෙනෙකුට කතා කර කර යන හැටි දැක්කනම් ඒ කියන්නේ කිව්වනම් පිස්සු කියලා හිතන්න ඉඩ තිබ්බා. ඉතා කුඩා කාලෙක අපි අපේ ඇස්පනා අපිට බොහෝ අපිට තේරෙන කාලෙක අපි ලොකු තාක්ෂණික ගමනක් ආවා. හැබැයි මේ තාක්ෂණික ගමන ආවේ යායුතු පිළිවෙලට නෙමෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ වජිරයි. ඒකට තමයි මම මේක තෝරගන්නේ. හිතන්න අපි වජිරයේ කොච්චර මේ ලෝකේ බොරුවක ගිහින් තියනවද කියලා සරලම කාරණාවක් විදියට ගත්තොතින් දැන් අපි කොවිඩ් කියලා වසංගතය මීට කලින් ලෝකේ ආවා මහාමාරී. මහාමාරයා ආවට පස්සේ මහාමාරයාවලින් බිඳ වැටිච්ච ලෝකෙ නැකිට්ටවන්න ආවා මේ පැත්තෙන් ලියනාඩෝ ඩාවින්චිලා ගැලීලියෝ ගැලලිලා පුනරුදය ගෙනෑවා. පුනරුදය තමයි මහාමාරයා වෙනුවෙන් හරියඩක් ලෝකෙ මිනිස්සු මරුණට පස්සේ මේ ලෝකෙ මෙහෙම නැකිට්ටවල කෙලින් කරන්නේ. අද අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඩිජිටල් ලෝකේ මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ ආපහු මේක හරි ට්‍රැක් එකකට ගෙනහිල්ලා ඊළඟ ලෝකෙ පැවැත්ම වෙනුවෙන් ඇදගෙන යන්න පුළුවන්. ඊළඟ වෙනස හදන මිනිස්සු අපිට නැහැ. ඇයි? අපි ඉන්නේ දැන් දෙවියන් වහන්සේ හා පාරාදීසයේ. මේ පාරාදීසය තමයි ඩිජිටල් එක. අපි හැමෝම වජිරයේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන්ගේම දෙවියෙක් මේ ඩිජිටල් එක තුළ නඩත්තු කරගෙන. ඒක තමයි අපි Facebook ප්‍රොෆයිල්ස් හදාගෙන අපේ පින්තූර ලස්සන කරගෙන දැන් Facebook එකේ හම්බෙන ගොඩක් අය මගදී දැක්කම අඳුරන්න බෑ. මේ මම අහවලා මම ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස් ඔයා නේද? ඉතින් අපිට අඳුර ගන්න සිද්ධ වෙලා තියෙන්නේ.
එහෙම නඩත්තු කර කර ඉඳලා අන්තිමට අපි ඔක්කොම ඩිජිටල් ලෝකයක් ඇතුලේ හිර වෙලා ඉන්න මිසක්කා කොවිඩ් වසංගත දැන් WHO එක කියනවා අපිට 2030 විතර වෙනකන් සමහරට මේ අර්බුදෙත් එක්ක යන්න ඉඩ තියෙනවා වෙන්න පුළුවන් කියලා. නැතත් තවම අපිට 2025 විතර වෙනකම් වගේ යන්න වෙයි කියලා. හැබැයි මේ කිසිම එහෙක ඊළඟ විකල්පය මොකක්ද ඊළඟ නැගිටීම මොකක්ද කියලා යෝජනා කරගෙන අරගෙන එන්න පුළුවන් අර ඩාවින්චිලා මයිකල් ආන්ජලෝල වගේ ඊළඟ පරම්පරාව නෑ ඔක්කොම ඉන්නේ ඩිජිටල් එකක් ඇතුළේ හිර වෙච්ච බොහොම දුප්පත් ජීවිත මම පවා ඇතුළේ. ඒ හින්දාම මම මේකට තෝරගන්නවා ගුණදාස කපුගේ මහත්තයාගේ මම දකින ලස්සනම ගීතයක් මේ අනිත් මිනිස්සු සම්බන්ධව පතුරවන්න පුළුවන් ආදරය ගැන කියවෙන සබද අපි කඳුනෝමු උණුම් පරයානගෙන ගීතය. මිනිස්සු යුගයකට සාක්ෂි දෙනවා. ඒ සාක්ෂි කියන්න සමහර වෙලාවට ඒ යුගයට අවශ්‍ය මිනිස්සු මතු පිටට පැමිණෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර අය එයම නොකියා වෙනත් කතාවක් කියනවා. අන්න ඒ තමයි කවියා. ඉඟි මාත්‍රයකින් කිව යුතු දේ කියන කවියන් හමුවන කවි 10ට ගී 10යි වැඩසටහනේ අපි 7 වෙනි කවියේ 7 වෙනි ගීතයයි දැන් අහන්නේ. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරුගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිසිල දෙන වැස්සවෙමු දැවෙන කැලයට වසින සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන නපුරු හීනය නොවෙමු ලමුන් නිදිසුව පිඳින සොඳුරු අඬ හැරයවෙමු දනන් නින්දෙන් මුදන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන
අදහස් තියන්නේ විවේක බුද්ධියෙන් කල්පනා කරන්න. අපට වෙනස් කරන්න පුළුවන් අදහස් තියෙනවා වෙනස් නොකර එලෙස පවත්වා ගත යුතු අදහස් තියෙනවා. කොමනත් අදහස් තමයි නිදහස්ව ඉන්න අපිට බලපෑම් කරන්නේ. එහෙම නිදහස්ව ඉන්න අපට අදහස් වලින් බලපෑම් කරන කවියෝ හොයන තැනයි කවි 10ට කී 10ක්. අද චාමර කොටිතුවක්කු නිර්මාණකරුවා අපිට කවි තෝරා දෙනවා. ඔහු අපිව අරන් යන්නේ 8 වෙනි කවියට. එකල හිරයකි විලංගුලන මෙකල ආප්පයකි වහා කාදමන කවිය නම ආදරය. මේ කවිය ලිව්වේ මේ හරි අපූරු මිනිස්සෙක් මත් ජීවිතේ මිනිස්සයාව මේ ආශ්‍රය කරන්න දැන් ජීවිතුන් අතර නැහැ. වාසනාව හම්බුණා. ඒ තමයි බර්ටිස් නානක් කර කවියා. ඒක විශේෂත්වය තියෙන්නේ එතුමා මේ මට ඉතා දුරකින් මගේ පිය පාර්ශවයෙන් ඥාති වීම. අනිත් පැත්තෙන් මේ කවිය කිව්ව ගමන් මතක් වෙන්නේ එකල හිරේක විලංගුලන. අපේ අම්මලා තාත්තලා කියන්නේ හිරේ විලංගුවේ වැටිච්ච මිනිස්සු. මං හිතන්නේ අපේ ආච්චිලා සීයලා නම් මේ කොලේක කුරුටු ගාලාවත් නැතුව තමයි හිරේ විලංගුවේ වැටුනේ. හැබැයි ඒ ආදරේම කවිය හරි ලස්සනට යුග දෙකක් ගෙනල්ලා පෙන්නනවා. ඒ කාලේ හිරේ විලංගුවේ වැටුණු ආදරයම දැන් ආප්පයක් කාලා ගියා වගේ. ඒක තියෙන අපූර්වත්වය තියෙන්නේ පාවුලෝ කොයියෝ කියන ලේඛකයා කියනවා හරි අපූරු කතාවක්. එයාගේ එක්තරා පොතක හැම ආදර කතාවක්ම එක වගේ කියලා. ඔක වජිරේ මේ මුල්ම කාලේ මේ අපිට එච්චර තේරුන්නේ නැහැ. හැම ආදර කතාවක් එක වගේ එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්නේ කොහොමද? කියන එකක් තමයි ඒ තුනේ. ඒ පහුකාලින බැලුවම විශේෂයෙන්ම දැන් ආදර කතා ලියද්දී මේක ඉතා හොඳට තේරෙනවා. හැම ආදරයකටම දුෂ්ටයෙක් ඉන්න ඕන. දුෂ්ටයෙක් නැත්නම් ඒ ආදරේ පවතින්න බෑ. අපි හැමෝම එක්ක අයියා දුෂ්ටයෙක් විදිහට එනවා, එක්ක තාත්තා දුෂ්ටයෙක් විදිහට එනවා. අපිට දුෂ්ටයෙක් නැතුව ආදර කතාවක් ගොතලා අරගෙන යන්න බෑ. එතකොට හැම ආදර කතාවකටම පෙම්වතියක් ඉන්න ඕන. සිදුවෙන අනුපේලියක් තියෙන්න ඕන. හැබැයි ඒ වගේම හැම ආදර කතාවක්ම එක්ක ආදරයකින් කෙලවර වෙනවා, එක්ක අතහැරීමකින් කෙලවර වෙනවා. ඒ ඔක්කොම දෙකම ඇතුලේ විරහයක් ඉතුරු ගන්නවා. එතකොට සිදුවෙන සිදුවීම් පිළිවෙල වෙනස් වුණත් හැම ආදර කතාවක්ම එක වගේ. මේකේ තියෙන ලස්සන එක තමයි ලංකාවේ මේ වෙනකොට අපි අපේ තිබිච්ච එක වෙනුවට මම පොඩ්ඩක් වැඩිපුර බටහිරට වැඩිය පෙරදිග විශ්වාස කරන මිනිස්සෙක්. මම පෙරදිගට පොඩ්ඩක් කැමතියි. මම ඒකේ ආශ්චර්යය මගේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ වගේ. මොකද මම පෙරදිග අධ්‍යාපනය ඉගෙන ගත්තේ. පිරිවෙන් අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපන ක්‍රමයේ වගේම ඊට සාපේක්ෂව මම දකිනවා මේ බටහිර දැන් මේ අපි ගත කරන එක ඇතුලේ. එතකොට පෙරදිග අධ්‍යාපනය ඉගෙන ගත්ත මම බටහිර තියෙන ආකෘති තමයි පහුකාලන තිරපිටපත් රචනය සහ මගේ විෂය පතේම ඉගෙන ගන්නේ. එතකොට ඒ ඉගෙනගෙන අරගෙන මේකත් එක්ක බැලුවහම මේ දෙකේ බොහොම පැහැදිලි ලොකු වෙනසක් පේන්න පටන් ගන්නවා. ඒ වෙනස ආපහු වෙන තැනකදී හම්බ වෙනවා පහුකාලීනව ත්‍රිපිටකය කියවද්දී, අභිධර්මයේ කියවද්දී. මේකෙදි මම ගත්තේ ඒ කාලේ අපිට තිබ්බ මිනිස්සු හැටියට අපි තීරණයක් ගත්තාම හිරේ විලංගුවේ වැටුණා වගේ ඒ තීරණයේ ඉන්න පුළුවන් හයියක්, බැඳීමක්. ඔගේ සරල එකක් තියෙනවා දැන් වර්තමානයේ හරියට ඉස්සර අපේ මේ ශාස්ත්‍රයට ආවහම වැඩ කරේ මේ ඇග්‍රීමන්ට් සයින් කරලා නෙමෙයි. මට පිටපතක් ලියා ගන්න ඕන මල්ලි හරි මොකක් කර කියලා කියන ඔයා ළඟ හොඳ කතාවක් නැද්ද කියලා අපි පිටපත ලියලා දෙනවා. ඒක දැම්මේ නෑ මේ තිර පිටපත සඳහා මෙච්චර මුදලක් ගෙවීමට ඔබගෙන් මෙහෙම කියලා කොහෙවත් මම අස්සම් කළා තිබ්බේ නෑ මේ මිතා මෑතක් වෙනකම්. හැබැයි මේ මිනිස්සු අපි වෙලාවට හරියට කළා වැඩෙත් දුන්නා. ඒ මිනිස්සු වෙලාවට අපිට සල්ලිත් දුන්නා. අද අපි මුලින්ම ඇග්‍රීමන්ට් එක සයින් කරනවා. මම වෙලාවට ඒගොල්ලන්ට වැඩි දෙන්නෙත් නෑ. ඒගොල්ලෝ වෙලාවට මට සල්ලි දෙන්නෙත් නෑ. හැබැයි අර කොලේ තිබ්බ කියලා අපි අධිකරණයට ගිහලා නඩු දාලත් නෑ. ආදරේ මම දකිනවා අන්න ඒ විදිහටම. ඉස්සර ආදරේ පවත්වගෙන ගියේ හිරේ විලංගුව වැටුණා වගේ තමන්ගේ බිරිඳගෙන් මොකක් හරි අඩුපාඩුවක් වුණත්, තමන්ගේ සැමියාගෙන් මොකක් හරි අඩුපාඩුවක් වුණත් ඒවා හරි ලස්සන සංකල්ප ඇතුළට ගෙනල්ලා ඉස්සර මිනිස්සු විසඳගත්තා. ඒකේ හොඳ උදාහරණයක් තමයි
කළු කුමාරයා තමන්ගේ බිරිඳට හරි තමන්ගේ කෙනෙකුට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණොත් ඉතින් කළු කුමාරයා ගහපු තැන් බලන්නකෝ නාන තොටවල් කළුවර ගොම්මන් වෙලාවට එහෙම සම්බන්ධයක් තිබුණත් ඒ මිනිස්සු එහෙම එකට හිටියත් ඒක හරි ලස්සනට තමන්ගේ දරු පරම්පරාවෙන් වහන්න හරි ලස්සන කොන්සෙප්ට් අපේ නිර්මාණකාරයෝ ගෙනල්ලා දිගෑරියා. ඒක තමයි පහුකාලනෝ දැන් විද්‍ය ඔය ඇත්ත කියලා හිතාගෙන කළු කුමාර සංකල්ප. ඒවා හරි අපූර්ව විදියට ඒවා තමන්ගේ ගේ ඇතුලේ නිවා ගත්තා. හැබැයි දැන් වෙනකොට හිරයක් නෙමෙයි. අර හිරගේ වැටුනේ කවිය ඒක ගේන ලස්සනම තියෙන එතනයි විලංගුලාපෝ හිරගේ වැටුණත් ඒ මිනිස්සු ඒ කාලෙත් අතෑරලා යන්න ඕන නම් ඉතා කැමැත්තෙන් කතා බහ කරලා ඇතෑරලා ගියා. හැබැයි එහෙම ඇතෑරලා යන්න වෙන්නේ නැති තරමේ බැඳීමක් ඒ ආදරය ඇතුලේ ගොඩනැගුණා. හැබැයි දැන් අද හම්බ වෙනවා හෙට ගෑනු පිරිමි ભેදයක් නැතුව ඉල්ලන්නේ කොච්චර ආදරය ගැන ලොකු කතා කියන කෙනෙක් වුණත් ඊළඟ මොහොතේ ඉල්ලන්නේ Facebook ඉන්නවද මොකද්ද මේක එවන බාන මට පාස්වර්ඩ් එක අද බොහෝ පෙම්වතු මම දැකලා තියෙනවා වජිරායියේ මේ උද්‍යානවල කරන්නේ තමන්ගේ ප්‍රේම කතා වෙනුවට එකිනෙකාගේ ෆෝන් පර්ස් අවුස්ස ගන්න එක. ඇයි එදා හිරේ විලංගුවේ වැටිච්ච ආදරේ දැන් හරි ඉක්මනට කාලා නැගිටලා යන්න පුළුවන් ආප්පයක් ගන්නට අපි අරගෙන ඇවිල්ලා. ඒක කියනකොට මට මතක් වෙනවා නාට්‍යයක් එක. ඒ නාට්‍ය ගීතය ඒ තමයි අගපිපිමල් නාට්‍යයේ ගීතය. ඉතින් ඒක තමයි මම මේකට තෝරගන්නේ මේ කවිය වගේම ලංකාවේ මිනිස්සුන්ට මේ හිරේ විලංගුවේ වැටුණු ආදරේ ආප්පයක් වගේ කාලා දමන ආදරය ගැන කියන්න පුළුවන් බිහිවෙච්ච ප්‍රශස්තම නිර්මාණයක් තමයි අගපිපිමල් නාට්‍ය ගීතය. ඔබ කියනවා පවුලෝ කොයියෝ ගැන. පවුලෝ කොයියෝ කියනවා සොම්නස කියලා කියන්නේ ප්‍රීතියට වඩා වෙනස් දෙයක් කියලා. ඔහු කියනවා සොම්නස ප්‍රීතියට මොන මොහොතකවත් ආදේශ කරන්න බෑ කියලා. අපි හිතලා බලමු ඇයි කියලා. මේ 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන අතරීම අහස ගුගුරා අකුණු පුපුරා වසාගන්දුර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි කාලයක් නැති තාලයක් නැති විචිතයේ කටුටුණු හැර යමි කාලයක් අපි ආදරෙන් සිටි සුඳුරු මතකය අරන් වසාගන්දුර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි බෙන්දරන් මුදා විසි කොට
එන අහසට මගේ සිහිනේ නුඹ නිදන් කොට පුරුටුගේ දහසක් ලියන්නෙමි වසාගම් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි වසාගම් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි වසාගම් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි මිනිස්සු ජීවිතයේ විවිධාකාරයේ අරගල කරනවා. හැබැයි හැම අරගලයක්ම ජයග්‍රහණයකින් කෙලවර විය යුතුම නැහැ. එය සමාජ බලපෑමක් දක්වා දියුණු කරන්නට පුළුවන් නම් අරගලකරුවා එතෙන්දී සාර්ථකයි. ඒ නිසා මිනිස්සු අරගල කරන්නේ දිනන්නම නෙවෙයි. කවියත් එහෙම මිනිස්සෙක්. කවියා අරගල කරන්නේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් නෙවෙයි. සමාජයට යම් රිදවීමක්, යම් තැවීමක්, යම් කිති කැවීමක් සඳහා. ඉතින් කවිය අසාර්ථක වෙන්නේ සමාජය එය යම් තාක් දුරකට පිළිගන්නවා නම්. ඔබ 9 වෙනි කවියකුත් අපිට තෝරලා දෙනවා. ඒ මං හිතනවා අපිට බලපෑම් කරાવી කියලා. මා මල පසු මේ ගෙන ගොස් මැණි කෙට දෙන්න කෙස්රොද මේ සමග ඇත ඈ මට දුන්න. මැණිකේ පුතයි මගේ ටිකිරි යහතින්න දිගුකල් වෙසෙත්වා පැතු බව පවසන්න. මම දැකපු සාහිත්‍ය ඇතුලේ හම්බ වෙන ලස්සනම ප්‍රේමවන්තය තමයි සුදෝසුදු අදිරි. ඉතින් මේ කවි පන්තිය මම අහන්නේ පොඩි කාලේ. ඉස්සර අපේ තාත්තා අපිට නිින්ද යනකම් කතන්දර කියනවා. පහුකාලීනව මම හිතනවා ඒ කතන්දර හින්දම් වෙන්න ඇති අපි කතන්දර ගොතන්න කතා හදන්න පුරුදුනේ කියලා. ඉතින් මේ කවි පේලිය නිතරම ඇහෙනවා. තාත්තා හැමදාම රැයට කියන ওই කවිය අස්සෙම තමයි අපිට එක්ක කතාවක් කියන. කතාවක් කිව්වන් නැතත් තාත්තගේ පුරුද්දත් තිබ්බ ජීවිතේ මේ කවි පන්තිය කියනවා. ඉතින් ආදරයටම තමයි එන්නේ. ඒකෙදී මේ KSගේ කවි පන්තියේ මම දකිනවා අද අපි දැක්කා තමන් ආදරේ ඉල්ලලා දෙන්නේ නැති වුණ තමන්ට කැමැත්ත හම්බ වෙන්නේ නැති වුනහම පිහියෙන් ඇනලා මරණ පෙම්වත්තු වෙන සමාජයක අපි ජීවත් වෙනවා. තම් පෙම්වතිය තව කෙනෙක් එක්ක එකතු වෙලා සැලසුම් කරනවා තමන් ආදරය කරන මිනිස්සයාගේ කාලයක් ආදරය කරපු මිනිස්සයාගේ බෙල්ල කපා දාන්න. ඕක මගේ ඔබ ඕකට අත ගහන්න එපා කියලා බලෙන් ආදරේ දිනා ගන්න යන සමාජයක අපි ජීවත් වෙනවා. මේකේ ඛේදවාචකය අපිට එන්න මේ කාලාන්තරයක් තිස්සේ අපේ රටේ මිනිස්සුන්ට විදේශයෙන් අරගෙන ආපු ඇතැම් සිනමා කෘති විශේෂයෙන්ම බහුල වශයෙන් ගෙන ආපු දමිළ සිනමා කෘති හේතු වුණා කියලත් මම විශ්වාස කරනවා. බහුකාලීනව මිනිස්සු පුරුදු වෙනවා CCTV කැමරා වලට පේන්න අපි දකිනවා පස්සේ කාලෙක ගෙනහිල්ලා මිනිස්සෙක්ට කපලා මරනවා මහපාර මැද. හිතන්න තමන් ආදරය කරන කෙනෙකුට තමන්ට කැමතුනේ නැතිව පිහියෙන් ඇනලා මරන්න පුළුවන් තත්ත්වයකට හිතක් තද වෙනවා නම් එතන මොකක් හරි අපිට ලොකු වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ වැරදීම මෙන්න මේ සුදු වගේ මේ ප්‍රේමය ගැන ලියවිච්ච පද්‍ය පන්ති බිහි නොවීම එහෙම නිර්මාණ අපිට ආශ්‍රය කරන්න නැතිවීම එක පැත්තක.
අනිත් පැත්තෙන් මම දකිනවා වජිරයි අපේ ජනමාධ්‍ය බහුකාලීනව ඉතා අපිට විවේචනය කරන්න සිද්ධ වෙන ඉතින් නරක පිළිවෙතකට ආවා. ඒ තමයි මේ මාස් ඔඩියන්ස් එකේ උමනාවට කියලා ඔළුවේ හදාගත්ත මිත්‍යා සංකල්පයක් අනුව ඒගොල්ලෝ හරි පහසු දේවල් දෙන්න පටන් ගත්තා. සල්ලු උදාහරණයක් බහුකාලීනව ආපු මල්නව කතා කරුවන්ගේ ඔඩියන්ස් එකට සමස්ත මාස් ඔඩියන්ස් එක එතන කියලා හිතුවා. ඒක එක පැත්තක වැරද්දා. අනිත් පැත්තෙන් බිහිවෙච්ච ඔය විශේෂම 94න් පස්සේ, ඒ කියන්නේ 88 89න් පස්සේ හැදෙන પરම්පරාව එක බිහිවෙන්න අපි බටහිරින් ගෙනල්ලා අමුතු අපිට දිරවන්න නැති දේවල් අපි දාගත්තා අපේ ඇඟට. උදාහරණයක් රංගපෑම කියලා කියන්නේ මේ හරි සරල දෙයක්. හරි ඒක හරි මේ ඒක නැචරල් කරන්න ඕන. හැබැයි අපි ඒකම ඉගෙන ගන්නවා නිර්මාණයක් කියලා කියන්නේ අපි මේ සමාජයේ දකින කියන දේවල්ම නැවත ප්‍රතිනිර්මාණය කිරීම කියලා. මම එතකොට ඔය සම්බන්ධ සාකච්ඡා සමහර දේවල් අපි සාකච්ඡා කරද්දී මම අපේ මිත්‍රයන්ගෙන් අහපු කාරණාවක් තමයි මේ තීනකම නම් අපි නැවත ගිහින් වේදිකාවක් උඩ හරි කැමරාවක් ඉස්සර හරි කරන්නේ ඇයි මිනිස්සු බලන්නේ? හැබැයි අපි සරලව පහසුවට හදාගත්තා. මම ඔය මේ සඳස් විශ්වාස කරන්නේ මම සඳස් වලින් ලියන කෙනෙක් නෙමෙයි. ඡන්දස් මොනවද? ඔවෙන්ම ලියන්නොත් අපි නිදහස්සාර කියලා එකක් ගෙනාවා. මම හිතන්නේ ඒක අපේ නොදන්නාකමට සහ අපේ පහසුවට අපේ ලේසියට අපි ගෙනාපු දේවල්. ඒවයි එන ප්‍රතිවිපාක වලට මෙය බල නොපාවි කියලා කියන්නේ කොහොමද? හරි උදාහරණයක් ඔබ කූඹියෝ මතක් කරපු හින්දා පොඩි කතාවක් කියන්නම් මේකටම තව මේ ඉතා ළඟින් මැච්චන කතාවක්. කූඹියෝ ප්‍රේක්ෂකාගාරයේ වීරයා වුණේ ජෙහාන්. ජෙහාන් කියන්නේ ගේම් කාරයෙක්. ජෙහාන් මේ සමාජයේ දේශපාලන ගේම් එකක් ප්ලේ කරන්නේ. ගේම් එකක් ප්ලේ කරලා යාගේ ගේම් එකේ හැටියට ඊළඟ බලවතාව හදනවා. හැබැයි ඒ නාට්‍යයට අප්පුඩි ගහලා ඒ නාට්‍ය වෙනුවෙන් Facebook එකේ පෙනී හිටපු ඔඩියන්ස් එකම ගේම් බලන්නේ ප්‍රොෆයිල් වලට ඒගොල්ලෝ තමන්ගේ Facebook page වල ලියනවා මේක කිව්වට පස්සේ මට ගහයි එල්ලගෙන නැති වෙනකන් මම මේක කිව යුතුයි ලියනවා මේ අහවල් පාලකයෝ මැරෙනකම්ම බලේ ඉන්න ඕනද මේගොල්ලෝ මේ කොහෙටද අපි මේ රට අරගෙන යන්නේ කියලා. ඒ ගේම් කාර්යයට මේ සමාජෙදි ගහනවා නිර්මාණය තුළ අප්පුඩි ගහනවා. එහෙම දෙකක් තියෙන්න පුළුවන්ද? මම දන්නේ මට නම් එහෙම දෙකක් නැහැ. කූඹියෝ නිර්මාතෘ ලක්මාල් ධර්මරත්න ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ ඒක. දැන් ওই නාමල් ජයසිංහ කියලා මම ඉතා ආස කරන අපේ රචකයෙක් ඉන්නවා. සහෝදර එහෙම ලිව්වහම අපේ මිනිස්සුම ප්‍රශ්න කරනවා එහෙම වමක් හදන්න පුළුවන්ද? එහෙම පිවිතුරු වමක්. හැබැයි ඡන්දේ කාලේට ඒගොල්ලෝ වේදිකාවල නැගලා ඒ හදන්න බැරි පිවිතුරු වම හදන්න කතා කරනවා. ඉස්සර පාර්ලිමේන්තුවේ හිටියපු මිනිස්සු කේයස්ලා. ඉස්සර අර බාව හදපු අර දීවන්නා මැද තියෙන පාර්ලිමේන්තුවට ආවේ කවියෝ. ඒ පාර්ලිමේන්තුවට ආවේ සාහිත්‍යකරුවෝ. ඒ පාර්ලිමේන්තුවේ කිසියම් පතපොත කියවපු දැනුමක් තියෙන මිනිස්සු. මේ මිනිස්සු අරගෙන ආවේ පොත්. හැබැයි දැන් ඉනුන් අරන් ඉන්නේ මිලිස් කුඩු. ඒ තමයි මේ අපිට අහිමි වෙච්ච අදිරිලා. මේ දරා ගන්න බැරි මේ දරා ගන්න පුළුවන් ප්‍රේමවන්තයෝ නෙවෙයි අපි ඊට පස්සේ අපේ සමාජය මේව කරගත්තේ. ඒ හැම එකටම හේතු වුණා නිර්මාණකරුවා. මම මෙතෙන්දී චෝදනා කරන්නම නිර්මාණකරුවට. නිර්මාණකරුවා වෙන පිස්සුවක් නැටුවා. වෙන නිර්මාණකරුවා ගෙනවා වෙන අමුතු දේවල් කතා කරන්න. ඉතින් මං හිතන්නේ ඒ සමාජයට ඇඟිල්ල දික් කරනකොට නිර්මාණකරුවෝ හැටියට අපිට ඇඟිල්ල දික් කරගන්න ඕන. අපි නැවත ගේන්න ඕන ඒ කේස්ලා ගෙනපු ඒ දරා ගන්න පුළුවන් ඒ ප්‍රේමය වෙනුවෙන් අතාරින්න පුළුවන් ඒ කියන සුන්දර නිර්මාණ අපෝ මේ සමාජය පැල කරන්න ඕන. ඒක කියනකොට මට මතක් වෙන්නේ අපේ හිටපු ප්‍රශස්තම කිවිඳිය ගැන කරපු රූපවාහිනී මාලා නාට්‍යයක ගීතේ ජීවිතේ කවියක් ආදරේහි සොඳුරුතම් වදන. ඔබ කූඹියෝ නිෂ්පාදන සැලසුම් කටයුත්ත හිටපු කෙනා. ඒ වගේම බොහෝ ටෙලි නිර්මාණ ලියන්න දායක වෙච්ච කෙනෙක්. තියෙනකොට මේ වෙන කූඹියෝ පිරිවරේ ඉන්නකොට
ලක්මාල්ලා ජෙහාන්ලා දැන් ජෙහාන් කවුරුතුරු මිදුලා වගේ හොඳ නිර්මාණකරුවෝ පිරිසක් හමුණා වගේ මේ ඔබ අපිට මුණ ගැස්සනවා ඊටාම හොඳ කවියෝ ටිකක්. ඉතින් මේ කවි එක්ක ගැලපුණු ගැට ගැහුණු ගීත ටිකක්. ඉතින් ඒ 9 වෙනි කවිය ඔබ තෝරා දුන්නේ. අපි දැන් යනවා 9 වෙනි ගීතයට. ජීවිතේ කවියක් ආදරේ සොඳුරු තම වදනක් කඳුලැලි බිඳක් හසරැලි පොදක් එකට එක්වූ විට දැනේ පෙර නොවිඳි රසයක් පසුපසින් හඹායන අතවර හැර දමා යා නොහැක බෝදුර දුකද ඉවසා දරා ගන්නට සිතට බල කරනා කඳුලැලි බිඳක් හසරැලි පොදක් එකට එක්වූ විට දැනේ පෙර නොවිඳි රසයක් සෙනෙහසින් රැඳී උන් එක හැම පලායයි නොකියාම ඇතට පවුරු පදනම් බිඳී දස අත විසිර යන යාමේ සොඳුරු තම වදනක් කඳුලැලි බිඳක් හසරැලි පොදක් එකට එක්වූ විට දැනේ පෙර නොවිඳි රසයක් මනුෂ්‍ය සමාජය ශිෂ්ට සම්පන්න වුණේ පරම්පරා ගණනාවක් තිස්සේ මිනිස් මොලෙන් අපි කරපු වැඩවලින් රැස් කරපු ඥාන සම්භාරයෙන්. මං හිතන්නේ ඒ ඥාන සම්භාරයේ වැදගත්කම කොයි තරම්දයි කියලා තේරුණා මේ ඥාන සම්භාරය එක්කම නිර්භීතකම එනවා කියලා මට හිතුණා. මේ වැඩසටහනට කවි තෝරා දෙනකොට අපි පූර්ව සැලසුම් කරනකොට මම අපි සඳුගෙන් ඇහුවා මේ ඔබේ කවි ටික අරගෙන මේකෙන් කොහොමද මේකෙන් පුළුවන්ද අපිට මේ වැඩේ කරන් යන්න කියලා. මොකද ඔබ ඉතාම කෙටි කවි තෝරලා දීලා තියෙන්නේ. මට හිතුණා මේ ආරම්භයේ නැති
ඔබ ගැන වෙන නිර්භීතකමක් මට ඇති වෙනවා. ඔබ මේ පද 4ක් 5ක් ගෙනල්ලා කොයි තරම් තැනකට අපි අරගෙන ගියාද කියලා හිතනවා. හැම කවියක්ම ඔබ ආයෙත් බලන්න හැම කවියක්ම පේලි 4යි පේලි 5යි. හැබැයි ඒක ඇතුළේ තිබුණු සාරය ඔබ අපට නොදැනීම එන්නක් කරා. 10 වෙනි කවියටත් අපි යමු. නොමද බඹර කුරු රැඳිමල් රෙහෙනු පට පැහැද නිතොර ඇරගෙන සිය අතු අතට සබද කොවුල් රැව් තෙපලෙන් මිහිරි කොට තුරුද දහම් පවසන වැනි විහිර වට. මම තෝරගන්නේ ගිරා සංදේශයේ කවියක් වජිරයේ. අර ඔබ කිව්ව කතාවට කාරණාවක් කියන්නම්. ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් ලියද්දී සීමිත කාලයක් හම්බ වෙනවා. එතකොට මේ ගුවන් කාලය මේ හම්බ වෙන කාලය කියන්නේ කවියෙක් පේලි කීපයකින් බොහෝ දේවල් කියනවා වගේ රූප ටිකකින් සැලකිය යුතු කාලෙක මට උමනා මගේ සමස්තය කියාගන්න හැදෙන්න ඕනි. ඒ හින්දම මේ හරි මම නිතරම දෙබසක් ලියද්දිත් හරීම මේ රයිම් කරලා කෙටියෙන් ලියන්න උත්සාහ කරනවා. ඒ නිසා වෙන්නේ නැති සමහරවිට කෙටි කවිම තේරෙන්නේ නැති එක පැත්තක මේ කවිය තෝරගන්න විශේෂ වැදගත්කමක් තියෙනවා. එකක් මේ සංදේශය මේ මහා පුදුමාකාර සංදේශයක්. පුදුම ලස්සනයි මේ කවි. දෙවැනි එක තමයි මේ කවියෙන් මේ මැවෙන රූපය මට. නොමද බඹර කුරු රැඳිමල් රෙහෙනු පට පැහැද නිතොර ඇරගෙන සිය අතු අතට. මේ විහාරේ කහපාට මල් වැටිලා බිමට මල් පිපිච්ච ගස්වල ඉන්න බඹර පන්තිය හරියට අකුරු වගේ කියලා කියනවා මේ පතක තියෙන. කවිය අපිට මවනවා ඊටාම ලස්සන චිත්‍රයක්. හැබැයි චිත්‍රය ඇතුලේ අර මෙන්න මේ හින්දා මම විශ්වාස කරනවා මේක රාහුල හාමුදුරුවන්ගේ ගෝල නමක්. මම මුල්ම කවිය තෝරගත්තේ රාහුල හාමුදුරුවන්ගේ ගෝල නමක් මේක ලියන්න ඇති කතුරු අඥාතුමත් කියලා. කතුවරයා කියනවා විහාර ගේත් එක්ක බැඳුණු මම අර මුල් එහෙකත් කිව්වේ මේ අපේ ආගම මිනිපහනක් කියලා කියලා. අන්නේ මිනිපහන හරි ලස්සනට ඔප්නැන් වෙන කවියක් තමයි මේ කවිය. මේ අක්ෂර කියලා කියන්නේ යා කියන මේ බඹර පන්තිය. කියන්නේ මේ ලෝකයේ ජීවය අරගෙන යන පන්තිය තමයි එයා අක්ෂර විදියට මේක අඳුන්වන්නේ. ඒකේ හරිම ලස්සනට එයා කියනවා පැහැද නිතොර අරගෙන සිය අතු අතර සබද කොවුල් රැව් තෙපලෙන් මිහිරි කොට අපිට මැවෙනවා මේ කොච්චර නිහඬියාවක් මේ පරිසරයේ මේ අපේ ආරාමවල ඉස්සර තිබුණාද කියලා. එතකොට ඒ වගේම දැන් තියෙනවා දැන් අපිට මේ නිහඬියාව විඳින්න පුළුවන් ආරාම හරි අඩුයි. නිතරම ශබ්ද වාහන යන්ත්‍රයක් ඇවිල්ලා අපිට එන මානසික සුවය නැති කරලා දාලා තියෙනවා. ඉස්සර පන්සලකට ගියාම බෝධිය ළඟට ගියාම හරි කොතනට හරි ගියාම අපේ හිත සැහැල්ලු වෙන්නේ ඒ තිබිච්ච ඒ අපිට එන කාරණා දෙකක් හින්දා. එකක් තමයි ඒ එන හුළඟ. මම බෞද්ධයෙක් ප්‍රයිවට් බෞද්ධයෙක්. තීන සම්ප්‍රදායෙන් විරුද්ධ ප්‍රයිවට් බෞද්ධයෙක්. මම පන්සල් යන්නේ නැහැ. හරිම අඩුයි යනවා. අපේ ඔය නෝනා හොරේ වදෙන් පොරෙන් කෑ ගහලා එක්කගෙන යනවා. ඒවත් ගොඩක් වෙලාවට මග අරිනවා. මොකද අපේ මේ පංචේන්ද්‍රයන් තමයි අපි පන්සලකට නෙවෙයි ඕනම ආගමික ස්ථානයකට ගියාම අපිව නිවන්නේ. එතකොට ඉස්සර ආකෘතියක් විදියටම අපේ පූජනීය ස්ථාන හදලා තිබ්බේ මේ විදියට. නිකන් ගෙදර හඳුන් කූරු පත්තු කරනකො නිකන් සුවඳ දුම්. ගෙදර සුවඳ දුම් නිතරම පත්තු වෙනව නම් අපි ඉතා ඉක්මනට මේ නිවෙනවා. හේතුව අපි අඩුවෙන්ම පිනවන්නේ නැහැ. අපි කන පිනවනෝ සින්දු අහලා, අපි ස්පර්ශයෙන් ශරීරය පිනවනවා. ඊට පස්සේ අපි S2ට රූප බලලා පිනවනවා. මේ හැමදේම අපි කරනවා. අපි කෑමින් දිව පිනවනවා. අපි නහය පිනවන්න තමයි අඩුවෙන්ම දේවල් කරන්නේ. අපි කරන්නේ මේ පර්ෆියුම් එක පාවිච්චි කරන විතරයි. ඒ විතරක් නෙමෙයි. අපි අපේ හදාගෙන තියෙන අපේ ඉස්සර අපේ ගෙවල් වල පිච්ච වැව්වා.
එහෙම අපි නහය වෙනුවෙන් සෑහෙන දේවල් කරපු හින්දම අපේ හිටපු අපිට කලින් පරම්පරාව හරි මේ සැහැල්ලු ජීවිතයක් ගත කරා. හරි නිවිලා. ඇත්තටම අපි නිතරම සුවඳක් ඉන්නවා. අපි සුවඳක් ආවොත් ටක් ගාලා බලන්නේ. අන්තිමට ඒක ඇඩ්වර්ටයිසින් මේ කරන මිනිස්සු එතෙන්ට අරගෙන ගියා මිසක්කා ඉන් එහාට මේ සුවඳ සංස්කෘතියක් අපිට හැදුන්නේ නැහැ. ඒකට මං කියවර අපිට මේ මැස්සොන්ට හිත කරවෙන සුවඳ මල් ටික වෙනුවට අපිට ඉටි මල් එන්නේ. ඉතින් ඒක පන්සල් වලත් දැන් නැහැ. පන්සල නිවෙන තැනක් උනේ මෙන්න මේ ගිරා සංදේශේ මේ කවියා කියන විදිහේ මේ බිමක් අපිට තේච්ච හින්දා. ඒකම සංදේශ කවියා අපිට ඒක කියනවා හරි ලස්සන එකක්. ඒ තමයි තුරුද දහම් පවසන වෙනි විහෙරවට. තුරුලතා කියනවා හරි අපූරු දහම් පණිවිඩයක් මේ විහෙර වටේ ඉඳගෙන. මොකද්ද? ගස් තියෙනවා, මේ ගස්වල මල් හැදෙනවා. මල් හැදුනොත් ගෙඩියනවා. මේ ගස්වල කොළ බිම වැටෙනවා. ජීවිතේ දේවල් අතාරින්න ඕන දේවල් දරා ගන්නවා. මම නිතරම කියන්නේ ගස් සහ මිනිස්සු වෙන අපි දෙගොල්ලොන්ගේ තියෙන වෙනස ඒගොල්ලෝ හරි හිමින් ඒගොල්ලන්ගේ දේවල් කරන්නේ. අපි හරි ඉක්මනට කරනවා. ওই සම්බන්ධතාව වෙන මේවත් තියෙනවා. ගස් වල sannivedana කාර්යභාරය අපිට වැඩිය වේගවත්. ඒ වෙන කතා එක මෙතෙන්ට දැන් කතා කරන්න ගන්නේ නැහැ. නමුත් තුරු දහමක් පවසනවා මේ මිනිස්සුන්ට. මොකද්ද? ඒ දහම තමයි මෙන්න ජීවන චක්‍රයේ පැවැත්ම. මෙන්න බලන්න ගහ. ඒ එකම ඉස්සර තිබිච්ච අපේ මේ ආගමික ස්ථාන අපිට පෙන්වුව එක කාරණාවක්. අපේ ආගමික අපේ දර්ශනයේ මහා ඇදුරා බුද්ධ එයා කොච්චර පරිසර හිතගාමීද කියන එක. ඒ සිසිලෙන් නිව්වා. ඒ වගේම කිව්වා මෙන්න මේ තුරුලතා පෙළ ආරක්ෂා කරගන්න මේ ස්වභාව ධර්මය තමයි මේ ස්වභාව දහම තරම් දහමක් වෙන නැහැ. බුදුවරු මේ එන සියලු අය පෙන්වුවේ මේ ස්වභාව දහම. හැබැයි ඛේදවාචකයේ මේ කවිය මම තෝරගන්න මේකයි. අද ඒ ගස් කපකපා කොන්ක්‍රීට් කරනවා මිසක්කා අපේ කුලදේවතාවුන් වහන්සේලා ගේ මේ කොන්ක්‍රීට් පිස්සුව. ඒකට ඉතින් වෙන කියන්න වචන නැහැ. මේ යටිපතුල් පිච්චෙන කොන්ක්‍රීට් පිස්සුව වෙනුවට මම ඉල්ලා සිටිනවා ඇත්තටම මේ ජාතියට කරන්න පුළුවන් ලොකුම පූජාව තමයි මේ වෙලාවේ. පුළුවන් නම් අනේ මේ සංදේශ කාව්‍යවල තියෙන අපිට හම්බ වෙන මේ පරිසරය ආයි මවන්න. මීට මේ ප්‍රචණ්ඩ සමාජය වෙනුවට මේ ගහමරා ගන්න අනිකා ඉවසන්න බැරි සමාජය වෙනුවට මේ බනහලා සාදු කියලා ඇවිල්ලා සංසාරේ දික් කරගන්න උපාසකම්මලගේ ජීවිත මීට වැඩිය තව යහපත් වෙයි කියලා. මේකේ තව පොඩි එක කෑල්ලක් කියන්න ඕන. වජිරයි ඉස්සර මේ බණ කිව්වෙත් මෙන්න මේ කවිය වගේම. හාමුදුරුවෝ බණට ඇවිල්ලා කවියක් කිව්වා. ගාථාවක් ගත්තා. ඒ ගාථාවට විස්තර කරා. ඒ ගාථාවට හේතු වෙන කතාවක් කිව්වා. ඒකෙන් ගන්න පුළුවන් ආදර්ශ ටිකක් කිව්වා. කියලා තමයි බණ කිව්වේ. එතකොට අතීතේ හිටපු මිනිසුන්ට අතීතේ හිටපු අපේ යතිවරුන්ට තිබ්බා දැක්මක් මේ බණ ගෙදර අන්තිම පොඩි එකාගේ ඉඳලා මහා ප්‍රඥා වෙනකන් ඉන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම අයට කතා රසයේ තියෙන මිනිස්සුන්ට ඒ බණ ඇතුලේ කතාවක් තිබ්බ. ඉස්සර ටෙලි නාටි තිබ්බේ නැහැ. ටීවී තිබ්බේ නැහැ. අපි පොඩි කාලේ ටීවී තිබ්බේ නැහැ අපිට. කතාවක් කිව්වා. එතකොට ඒ කතාව අහගෙන ඉන්න කොටසක් හිටියා. තව ඒකම ගාථාව විග්‍රහ කරලා දැනුමැති කෙනාට ඒක තේරුම් ගන්න එකක් තිබ්බා. මෙහෙම කියන සමස්ත ඕඩියන්ස් එකට හාමුදුරුවෝ බණ කිව්වා. අපේ යතිවරු බණ කිව්වා. හැබැයි දැන් පහු කාලීනව ආවා අමුතු එකක් හැදුවා. ගාථාව නැහැ, ලොකු ධර්ම කරුණක් ගෙනාවා, බණ කියනවා. හැබැයි සමාජ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ දිනෙන් දින වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ දේවල් දිහාවත් බලලා දැන් අපිට ආපහු හැරිලා බලන්න වෙනවා. ජාතිය රන් නිමනක් කරගන්න නම් අපේ ආගම මිනි පහනක් කරගන්න ඕන. ඒකට කවියෝ තාම සෙල්ලිපි වගේම වටිනා අකුරු තියලා ගිහින් තියෙනවා. තුරුත් දහම් කියපු සංස්කෘතියක් අපිට තියලා තියෙනවා.
එහෙම සාහිත්‍යයක් අපිට තිබිලා තියෙනවා. අපි දැන් කල්පනා කරලා බලන්න වෙනවා අපි මේ කොහෙටද යන්නේ කියලා. මේක කියනකොට මතක් වෙන ගීතය තමයි කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා. රිද්මය විරිත් හරහා බිහිවෙන කවිය ජීවිතයට නව රිද්මයක් එකතු කරනවා. කවියෙක් වෙන්නේ ජීවිතය පිළිබඳව ඉතාම හොඳ අර්ථ සම්පන්න සාකච්ඡාවක නියලොත් විතරයි. ඉතින් ඔබ කවියෙක් වගේ අපට මේ කාලය හැඩ කරන්නට එකතු වුණා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. අයිබෝන්. චාමර කොඩිතුවක්කු නිර්මාණකරුවාට අපේ ප්‍රතිවේදීත්වය පළ කරන අතර වාරයේදී ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමට හේමන්ත හපුආරච්චි ඉනෝකා හංගම ඒ වගේම සංගීතය මෙහෙව් චාමර හපන්ගමටත් ස්තුතියි. අදට අපට අවසර දෙන්න කවි 10ට ගී 10ක් නිමා කරන්න. කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා හදේ ලැබුම් ගත් බඹරුන් රොනට වඩිනවා රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කරදර දෙනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බඹරුන් රොනට වඩිනවා ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා මලේ මහිම ඒ අතරේ මට හමු වෙනවා සදා සතුට සීන ලොවේ කිරුල දරනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බඹරුන් රොනට වඩිනවා මාතනි වූ විටදි පමණි එමල දකින්නේ ඉරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බඹරුන් රොනට වඩිනවා රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කරදර දෙනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බඹරුන් රොනට වඩිනවා